තමයි සියලු දෙනාටම ප ဋ ාණ ධර්ම සභාව විසින් පවත්වන අභිධර්මචර්ය උපාධි පාඨමාලාවේ දෙවන වසර සඳහා වන දේශමාලාවේ අද පවත්වන්න යන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ පිළිබඳව ධම්මසංගණී ප්‍රකරණයේ නික්කේප කාණ්ඩයේ පිළිබඳව කරන දේශනාව අද 2021 වර්ෂයේ ජනවාරි මාසයේ 21 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් 5:30ට මේ දේශනාව පවත්වන්නේ අපේ ප ဋ ාණ ධර්ම සභාවේ ආචාර්ය අභිධර්මාචාර්ය අභිධර්ම විශාරද මංගල ඉදිරිසිංහ ගුරු මහත්මයා මංගල ඉදිරිසිංහ මහත්මයාට අපි කියනවා දැන් මේ දේශමාලාව ආරම්භ කිරීමට අපි ගෞරව ආදරයෙන් අපි පටන් ගැනීමට ආරාධනා කරනවා. ඔබතුමා දේශමාලාව පටන් ගන්න. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අද දවසේ පාඩම ආරම්භ කරන්න කලින් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. අපි ගාථා සජ්ජායනවත් කරලා ඉඳිමු. විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානිකමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතාරත්ත සේතා මංජිට්ඨාච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසට નિયમિત ධර්ම සාකච්ඡාව අපි ආරම්භ කරමු. ඊට කලින් උන්චි නිවේදනයක් කරන්නට කැමතියි. ඒ තමයි ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන 2020 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් පවත්වන විභාග 2021 පෙබරවාරි මාසේ 27 28 කියන දවස් දෙකේ නාරහීම්පිටදී පැවැත්වෙනවා. මේ වසරේදී අපිට පවත්වන්න පුළුවන් වෙන විභාග 4ක් විතරයි. අභිධම්මාචාර්ය උපාධිය පළමු වසර, දෙවන වසර සහ අවසාන වසරත්, අභිධම්ම විශාරද උපාධිය වෙනුවෙන් පළමු වසරේ විභාගයත් මේ පාර පවත්වන්නට පුළුවන්. මේ සඳහා අයදුම් පත්‍ර මේ වන විට අන්තර්ජාලයෙන් ඔබට ඔන්ලයින් පුරවන්නට පුළුවන් පහසුකම ලබා දීලා තියෙනවා. ඒක පුරවලා එතනම සබ්මිට් කරපුවාම අපිට ඒක ලැබෙනවා. ඒ අනුව අපි ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරි 30 වෙනිදාට කලින් ඒ තම තමන් දන්න අයට මේ පණිවිඩය ලබලා දීලා විභාගයට ඉදිරිපත් වෙන අය සඳහා ඒ ඇප්ලිකේෂන් එක අපිට ලබා දෙන්න සලස්වන්න. එතකොට අපිට ඉදිරි කටයුතු පහසු වෙනවා. හොඳයි. ඒ තමයි විශේෂ නිවේදනයේ මට පාඩමට කලින් මතක් කරන්න තිබුණේ. එහෙමනම් අද දවසට નિયમિત ධම්ම කොටස පටන් ගනිමු. අද මම කතා කරන්න යන්නේ ධම්මසංගණියේ නික්ඛේප කාණ්ඩය පිළිබඳව හැඳින්වීමක් කරලා ඒ කොහොමද ණය ක්‍රමය ඉදිරිපත් වෙන්නේ කියලා සාකච්ඡා කරන්නට. නික්ඛේප කාණ්ඩය කිව්වහම එතන ඇත්තටම දක්වලා තියෙන්නේ පරමාර්ථ ධර්මයෝ, මේ ධම්මසංගණියේ විස්තර වෙන පරමාර්ථ ධර්මයෝ
කැටි කරලා සංක්ෂේප කරලා දක්වන ණය ක්‍රමයක් තමයි එතන තියෙන්නේ. අපි ඒක මොකක්ද මේ ණය ක්‍රමය, කොහොමද ඒක සිදු වෙලා තියෙන්නේ කියන එක ඉදිරි සාකච්ඡාව තුළදී දීර්ඝව සාකච්ඡා කරමු. ඊට කලින් පොඩි හැඳින්වීමක් කරලා අරගමු මේ ධම්මසංගණීය කොහොමද පැවැත්ම තිබුණේ කියලා. මම දන්නවා මෙතන ඉන්න හැමෝම ධම්මසංගණීය බොහෝ දුරට කරලා තියෙන අය. නමුත් මට මේ පාඩම පටන් ගන්න කලින් පොඩි මතක් කිරීමක් විතරක් මම කරනවා. ධම්මසංගණීය ප්‍රධාන බෙදීම් හතරක් තියෙනවා. චිත්ත විභක්ති, රූප විභක්ති, නික්කේප රාශි, අත්උද්වාර කියලා ප්‍රධාන කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒකෙදි පදභාජනීය කිව්වහම ඒක නැවත කොටස් දෙකකට බෙදෙනවා. මාතිකා සහ චිත්ත විභක්තිය කොටස් දෙකකට බෙදෙනවා. මාතිකා සහ පදභාජනීය කියලා. රූප විභක්තිය කිව්වහම එතන රූප ධර්මයෝ බෙදලා විභජ්‍යවාදීව ඒක බෙදලා පෙන්නලා දක්වන ක්‍රමයක් තමයි රූප විභක්තිය කියන පරිච්ඡේදය තුල සිද්ධ වෙන්නේ. ඊට පස්සේ නික්කේප රාශිය තමයි අද අපි කතා කරන්න තියෙන මාතෘකාව. එතනදී විශේෂ ණය ක්‍රමයක් යටතේ දහම් කොටස් ගොනු කරලා කැටි කරලා බහා තබා දක්වන ක්‍රමයක් අපි සාකච්ඡා කරනවා. අත්ෝද්වාර වලදී මේ කියන මාතිකා වලින් ඉදිරිපත් කරන ලද ධර්ම කාරණාවලට අදාළ වූ පරමාර්ථ ධර්මයෝ නිවැරදි ලෙස ගලපලා උදුරලා පෙන්නලා දෙන තැන තමයි අත්ෝද්වාර කාණ්ඩය කියලා කියන්නේ. එහෙමනම් මෙතන තියෙන මේ මාතිකා කියන ටික අපි දන්නවා. තික මාතිකා කියලා කොටසක් තියෙනවා. අභිධම්ම දුක මාතිකා කියලා කොටසක් තියෙනවා. සුත්තන්ත භාජනීය මාතිකා කියලා තව කොටසක් තියෙනවා. එතන මුළු වශයෙන් පරිච්ඡේද 15කට ගොනු වෙලා තියෙනවා. ඒ කියන තික මාතිකා 22ත්, දුක මාතිකා 100ත්, සුත්තන්ත භාජනීය වශයෙන් එන මාතිකා 42ක්. ඒවා ගැන මේ වෙනකොට ඔයගොල්ලෝ සෑහෙන අධ්‍යයනයක් කරලා තියෙනවා. පදභාජනීය කියලා අරගත්තාම එතන ධම්මපවත්තාන වාරය තුලදී මාතිකා වලින් හඳුන්වා දෙන පද ආශ්‍රය කරගෙන සිත් ඇති වෙන ස්වභාවයන්, එතකොට ඒවා උපදින අයුරු, භූමි වශයෙන් කොහොමද බෙදෙන්නේ, ಜಾති වශයෙන් බෙදෙන්නේ කොහොමද, ඒවා ආදී වශයෙන් විවිධ වූ ස්වභාවයන් සියල්ල එතනදි විස්තර කරලා පෙන්නනවා. එතකොටම ඒකටම අදාළව කොට්ටාස වාරයේ සහ ශුන්්‍යත වාරයත් සමගින් එතන ධම්මපවත්තාන වාරයේ ඉදිරිපත් වෙනවා. එතන ප්‍රධාන වශයෙන් ණය මේ බණවර 6ක් නියෝජනය වෙනවා. රූප කාණ්ඩය තුලදී සාතිරේක බණවර 2ක් භාවිතාවෙන් මේ දක්වා ඒක විහිදෙනවා. සාතිරේකයි කියලා කිව්වේ බණවර 2කට වඩා චුට්ටක් වැඩි. අතිරේකයක් සහිත බණවර 2ක් කියන අදහස. හරිද? එතකොට නික්කේ ප්‍රාසී කියලා ගත්තොත් පැහැදිලිවම බණවර 3යි. අත්උද්වාරකාරයේ මේ අට කතා කාණ්ඩයට බණවර 2යි. මෙතන අට කතා කිව්වහම වරද්ද ගන්න එපා. අර ත්‍රිපිටකයේ සඳහා ලියලා තියෙන අට කතා කියලා එහෙම නෙමෙයි. ධම්මසංගණීය තුල මේ මාතිකා වලින් විස්තර කරන්න අරගත්තු මාතෘකා පද සඳහා වන පරමාර්ථ ධර්මයෝ කොයි විදිහටද යෙදෙන්නේ කියලා ඉදිරිපත් කරලා දෙන. ආයකට අපි කියනවා අර්ථ උදුරා දෙන ක්‍රමය තමයි අත්ෝද්වාර කාණ්ඩය තුල දක්වලා තියෙන්නේ. අන්න ඒ කාණ්ඩය තුල බණවර 2ක් දක්වා විහිදෙන තෙක් ඒක විග්‍රහ වෙලා තියෙනවා. මේ විදිහට තමයි ධම්මසංගණීයේ මූලික සැකැස්ම වෙලා තියෙන්නේ. ඒ අනුව ධම්මසංගණී කියන ප්‍රකරණය අරගත්තාම බණවර 6යි, 2යි 8යි, 2යි 10යි, 13යි. බණවර 13ක් දක්වා විහිදෙන විශාල ධර්ම කොටාසයක්. එහෙම ඒක වෙලා තියෙන්නේ පෙය්‍යාලං ක්‍රමයට ගිහිල්ලා තියෙන නිසා ඒක විස්තර වශයෙන්ම දෙනවා නම් අනන්තයි අප්‍රමාණයි කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඊළඟට අපි බලමු දැන් අපේ අද ප්‍රධාන මාතෘකාව නික්කේප රාශියනේ. නික්කේප රාශිය තුල කොහොමද මේ සිදුවීම වෙන්නේ කියලා අපි දීර්ඝව සාකච්ඡා කරලා බලමු. නික්කේප රාශිය කියලා කියන්නේ ඇත්තටම මේ චිත්ත විභක්තියෙහි මාතිකා ලෙසින් දක්වපු ධර්ම කාරණාවෝ
ඒවා විස්තර කරන වෙලාවට අනන්තයි අප්‍රමාණ විදිහට ඒක විස්තර කරන්න පුළුවන්. එතකොට එහෙම විස්තර කරන්න යන ධර්මතාවය ඒ මාතිකාවල තියෙන පදයට අනුව ඒ මාතිකාවන්ගේ ධර්ම ස්වභාවය නිවැරදිව හඳුනා ගැනීම සඳහා සංක්ෂේපයෙන් කරපු දේශනාවක් තමයි නික්කේප කාණ්ඩය. ඒක තව ටිකක් විස්තර කළත් එහෙම අපි දන්නවා පළවෙනි මාතිකාව අරගත්තොත් පළවෙනි තික මාතිකාව අරගත්තොත් කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යකතා ධම්මා කියලා කියන ත්‍රිකය විස්තර කරන්නට අපිට මුළු ධම්මසංගණී පොතම වියදම් වෙලා තියෙනවා, වැය වෙලා තියෙනවා. ඒ එක ත්‍රිකයක් විස්තර කරන්න විතරක්. එහෙමනම් අනිකුත් ත්‍රිකයන් ඒ විදිහට විස්තර කරන්න ගියා නම් අති විශාල ධර්ම පුස්තක ප්‍රමාණයක් ගොඩ ගැහෙනවා. එහෙම වුණොත් ඒවා අපිට ඒ විදිහට කියවන්න වක්කත් අධ්‍යයනය කරන්න වක්කත් ලොකු අපහසුතාවයකටපත් වෙයි. ඒ නිසා ඒ එක මාතිකාවන්ගේ ස්වභාවය පළවෙනි තික මාතිකාවේ ස්වභාවය කොහොමද විස්තර වෙන්නේ කියලා ධම්මසංගණීය තුල ඉතා දීර්ඝව විස්තර කරලා පෙන්වුවා. ඊළඟට ඉතුරු ත්‍රික ධර්ම ඉතුරු මාතිකා ධර්ම සඳහා මේ ස්වභාවයන් කොහොමද යෙදෙන්නේ කියලා මූලික හරය ඒ කියන්නේ අර මුළු ධම්මසංගණියේම තියෙන කොටස කැටි කරලා දක්වනවා වගේ ඉතුරු මාතිකාවලටත් අදාළ වූ දහම් කොටස් අතරක් නැතු ඉතුරුවක් නොවෙන්නට අතපසු නොවෙන්නට අවශ්‍ය සියලුම කොටස් ටික කැටි කරලා සංක්ෂේප කරලා බහා දාලා තියෙන කොට්ටාසයට තමයි මේ නික්කේප කාණ්ඩය කියලා කියන්නේ. එහෙම ඒ විදිහේ වූ දේශනාවක් තමයි නික්කේප කාණ්ඩය කියලා අපි කියන්නේ. ඊළඟට මේ කියන බහා තැබීම නික්කේපය සංක්ෂේපය කිරීම සඳහා යොදාගත්තු ණය ක්‍රමය තමයි විශේෂයෙන් හඳුනාගත්ත මූලික ධර්මතා 8ක් යටතට සියලුම ධර්මකාරණා ගොනු කරලා ඒ තුල බහාලා මේ මාතිකාවන්ගේ අර්ථය ඉදිරිපත් කිරීමක් තමයි කරලා තියෙන්නේ. හරිද? දැන් එහෙනම් අපි බලමු මේ විශේෂිත ධර්මකාරණා 8 මොනවද? ඒක තුල කොහොමද අර ධම්මසංගණියක් තරම් ලොකුවට තියෙන දහම් විස්තරය කැටි කරන්නේ කොහොමද කියලා දැන් අපි පොඩ්ඩක් බලමු. ඉස්සරළම අපි බලමු මේ මොනවද මේ ධර්මතා 8 කියලා. ඒක ඉස්සරලා තීරණය කරලා අරන් බලමු. මේ තමයි නික්කේප කාණ්ඩයේ යෙදිලා තියෙන ණය ක්‍රමය අපිට හඳුන්වන්න පුළුවන් කෙටි ගාථාවක් අට කතාවේ දීලා තියෙනවා. මූලතෝ ඛන්දතෝ චාපි ద్వාරතෝ චාපි භූමිතෝ අත්තතෝ ධම්මතෝ චාපි නාමතෝ චාපි ලිංගතෝ නික්ඛිපිත්වා දේසිතබ්බා නික්ඛේපෝති පෞච්චති. මේ මෙන්න මේ කියන ගාථාවේ අඩංගු කාරණාවන්ට අනුරූපව තමයි නික්කේප රාශියේ ධර්ම කොටස් ගොනු කරලා තියෙන්නේ. මූලතෝ මූල වශයෙන් දහම් කැටි කරලා පෙන්නලා දීලා තියෙනවා. ඛන්දතෝ ස්කන්ධ වශයෙන් කැටි කරලා පෙන්නලා දීලා තියෙනවා. ద్వාරතෝ ద్వාර වශයෙන් කොහොමද ඒවයි ක්‍රියාකාරීත්වය කියලා පෙන්නලා දීලා තියෙනවා. භූමිතෝ භූමි වශයෙන් බෙදීම් කොහොමද කියලා දීලා තියෙනවා. අත්තතෝ ධම්මතෝ අර්ථ වශයෙන් ධම්ම වශයෙන් කොහොමද ඒක යෙදෙන්නේ කියලා කියනවා. නාමතෝ ඒ ධර්මයන්ගේ නාමයන් කොයි විදිහටද යොදාගත යුත්තේ කියලා කියනවා. ලිංගතෝ ව්‍යවහාර වශයෙන් භාෂාවක් හැටියට නියම ව්‍යාකරණානුකූලව ලිංග වශයෙන් බෙදලා ඒක දක්වලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ කියන මූල කාරණා 8 මුල් කරගෙන අර කියන සියලුම ධර්මස්කන්ධය බහා කරපු දේශනාවට තමයි නික්කේප රාශිය කියලා කියන්නේ. ඔගොල්ලෝ විභාගයකට එහෙම ලියනවා නම් මේ බහා කළ දේශනය කියන මේ බහා කියන වචනය වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒක අට කතාව තුළ විශේෂයෙන් සඳහන් කරලා තියෙන වචනයක් නිසා. දැන් අපි මේක මේ හැමෝටම මේ ගාථාව පොඩ්ඩක් හරි මතක තියෙන්න ඕනේ. පාඩමේ තිබුණට කමක් නැහැ විභාගෙට ඉදිරිපත් වෙන අය. ඒ නැතත් නික්කේප රාශි කොහොමද වෙන්නේ කියලා
අවබෝධයක් අරගන්න නම් මේ ගැන පොඩි අදහසක් නිවැරදිව තියෙන්නට ඕනේ. මට සටහනක් නම් මේ සඳහා හදන්නට කාලය වේලා තිබුණේ නැහැ. ඒ නිසාවෙන් අඩුතරමින් ඔයගොල්ලෝ මේක තනි තනියෙන් හරි මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන හරි කියවලා කටහුරු කරගන්න. මූලතෝ කන්දතෝ චාපි ద్వාරතෝ චාපි භූමිතෝ අත්තතෝ ධම්මතෝ චාපි නාමතෝ චාපි ලිංගතෝ නික්ඛිපිත්වා දේසිතත්තා නික්ඛේ පෝති පෞච්චති. මේ විදිහට ඒක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දැනට ලියාගෙන නැත්නම් මේ ස්ක්‍රීන් එක බලාගෙන හරි ඒක පොඩ්ඩක් සටහන් කරගන්න. ඊළඟට මම හිතනවා ඔයගොල්ලෝ හැම එක්කෙනෙක් ගාවම ධම්මසංගණී ප්‍රකරණ පොත මේ වෙලාවේ ළඟ ඇති කියලා. ඒ පොතේම හරි කමක් නැහැ කටුවට මේ ගාථාව ලියාගෙන බලන්න. මම ඉදිරියේදී විස්තර කරලා දෙන්නම් මේ එක පදයක කොහොමද යෙදුම තියෙන්නේ කියලා. විස්තර කරන අතරේදී කාට හරි ගැටලුවක් තියෙනවා නම් රේස් හෑන්ඩ් කරලා හෝ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. හරි ලියාගෙන ඉවර නම් මට පොඩි සංකේතයක් දෙන්න. හරි. මම හිතනවා කෙටියෙන් හරි මේක ලියා ගන්නට ඇති. මූලතෝ ඛන්දතෝ චාපි ద్వාරතෝ චාපි භූමිතෝ අත්තතෝ ධම්මතෝ චාපි නාමතෝ චාපි ලිංගතෝ නික්ඛිපිත්වා දේසිතත්තා නික්ඛේ පෝති පෞච්චති. මේ ඒ කියන ණය ක්‍රමයේ මූලික කරගෙන තමයි නික්ඛේප රාශිය ඉදිරියට විස්තර කරගෙන යන්නේ. හොඳයි. දැන් අපි බලමු මෙහෙම මේ බහා තබා දේශනයක් කිරීමට මූලික වෙච්ච කාරණා මොනවද කියලා. අපි බලමු මෙහෙම පළවෙනි මාතිකාව කුසල ත්‍රිකය කියලා අපි හැමෝම දන්නවා. පද තුනක් තියෙනවා ත්‍රිකයක් නිසා කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා කියලා. මේ තමයි මාතිකාව. ඊළඟට මේක විස්තර වුණේ පදභාජනීය කොටස තුලනේ. පදභාජනීය කොටස තුල කොහොමද විස්තර වුණේ? කුසල පදය විතරක් විස්තර කරන්න කතමේ ධම්මා කුසලා කියලා පටන් අරගෙන කාමාවචර කුසලයේ සඳහා ඡේද 159ක් දක්වා ගියා. රූපාවචර කුසලය ඡේද 160 සිට 264 දක්වා ගියා. අරූපාවචර කුසලය ඡේද 265 ඉඳලා 276 දක්වා ගියා. ලෝකෝත්තර කුසලය 277 ඉඳලා 365 දක්වා ගියා. මෙහෙම ගිහිල්ලා තියෙන්නේ පෙය්‍යාල ක්‍රමයට. එවනම් කුසල පදයට පමණක් පෙය්‍යාල ක්‍රමයෙන් ගියත් ඡේද 365ක් වියදම් කරලා තියෙනවා. පිටු 134ක් වියදම් කරලා තියෙනවා බුද්ධ ජයන්ති මුද්‍රණයට අනුව. අතිවිශාල ධර්මස්කන්ධයක් විදිහට මේක විස්තර කරලා පෙන්නලා දීලා තියෙනවා බෙන්න කතමේ ධම්මා කුසලා කියලා. හරිද? මේ තියෙන්නේ කුසල පදයට විතරයි. හරිද? තව අකුසල පදේ තියෙනවා, අව්‍යාකත පදේ තියෙනවා. මේ විදිහට මේ සියලුම ධර්ම කොටස් ටික 22යි, දුක 100යි, සුත්තන්ත 42යි. මේ ඔක්කොම මේ විදිහට විස්තර කරන්න ගියා නම් මොකක් වෙයිද කියලා හිතා ගන්න පුළුවන්ද? අනන්තයි අප්‍රමාණයි. එහෙමනම් මෙන්න මේ නිසා තමයි අපිට බහා ළමින් දේශනාවක් කරන්න ඕනුනේ. දැන් බලන්න කොහොමද මේක බහා කළ දේශනය උනේ කියලා. කතමේ ධම්මා කුසලා වෙන්න බහා තිබ්බා. එක ඡේදයයි පේලි 3යි. තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා කුසලා. අර ඡේද 300 ගණනක් වියදම් කරලා විස්තර කරපු කතන්දරය සාරාංශගත කරලා අර අපි කතා කරපු ප්‍රධාන මාතෘකා 8න් මේට ගැලපෙන මාතෘකා කීපය තුල බහා තබා අර කියන සියලුම ධර්මස්කන්ධය වෙන්න කැටි කරලා පෙන්නවා, බහා තබා පෙන්නවා. මූලතෝ කන්දතෝ චාපි ආදී වශයෙන් විස්තර කරපු ඒ වගේ මේ ත්‍රිකයට අරගන්න පුළුවන් මූලික පද ටික පමණක් පදනම් කරගෙන හැබැයි අර විස්තර කරපු කුසලා ධම්මා කියන පදේ කිසිදු කොටසක් අයින් නොවන පරිද්දෙන්
ඒ සියලු ධර්මස්කන්ධය මෙතන බහා තබා සංක්ෂේප කරලා පෙන්නවා. වෙන්න මේක තමයි මේ කියන නික්ෂේපය. බහාලමින් කරපු දේශනය. ඒ නිසායි නික්ෂේප කාණ්ඩයක් අවශ්‍ය වෙන්නේ. දැන් අපි බලමු මේක කොහොමද අර කිව්ව මූලික කාරණා වලින් කීයක් මෙතන යෙදිලා තියෙනවද කොහොමද ඒක යෙදුනේ කියලා. මූලතෝ තීනි කුසල මූලානි. අන්න මූලතෝ මූල වශයෙන් හඳුන්වලා දුන්නා. එයි අපි දන්නවා මූලයක් නොවන කුසලයක් නැත. හරිනේ. එහෙමනම් බෙල්ල මුලින් අල්ලගත්තා වගේ කෙලින්ම මූලයෙන් අල්ලගත්තා. ඇයි මූලයෙන් තොර වූ කුසලයක් තියෙනට විදිහක් නැහැ. ඔන්න එක විදිහක්. ඊළඟට හන්දතෝ මූල විතරක් දීලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් කෙනෙකුට සැක හිතෙයි එහෙනම් මේ මූල තුන විතරයි කුසල කියන්නේ කියලා. එහෙම නැහැ. තං සංපයුක්තෝ වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. අන්න නාමස්කන්ධ හතර දීලා පෙන්නවා. මේ කියන මූලයන්ට අනුගතව ඇති වෙන මේ කියන නාමස්කන්ධ හතර ඒකට අදාළයි. හන්දතෝ එතනින් නැවතුනේ නැහැ. ద్వාරතෝ හරි මොකද දැන් ඛණ්ඩතෝ විතරක් කිව්වා නම් කෙනෙක්ට හිතේ මේ සිත තුළ ඇති වෙන චිත්තචෛතසික විතරයි මෙහෙම තියෙන්නේ කියලා. නෑ. එතනින් එහාට යනවා කතන්දරේ. ద్వාරතෝ කාය කම්මං වචී කම්මං මනෝ කම්මං. කම්මද්්වාර තුන ඉදිරිපත් කරලා පෙන්නවා. මෙන්න මේ විදිහටයි මේක ප්‍රකාශයටපත් වෙන්නේ. කාය කම්මං වචී කම්මං මනෝ කම්මං. කම්මද්්වාර තුන. හරි. ඉමේ ධම්මා කුසල. මෙන්න මෙහෙමයි කුසලයේ හැදුනේ. දැන් අපිට තේරෙන්නට ඕනේ අර අච්චර ප්‍රමාණයක් විස්තර කරලා පෙන්නපු කුසලය මෙන්න මෙතේ මේ කියන වගන්ති තුනට බහා තබා දක්වලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසායි මේ කාණ්ඩයට නික්කේප කාණ්ඩය කියලා කිව්වේ. කිසියම් කෙනෙකුට මේ දහම් කරුණු විස්තර වශයෙන් දැනගන්න හොයා ගන්නට ඕන මේ කියන කොටස ඇනලයිස් කළා නම් විස්තර කරගත්තා නම් අර කිව්ව ආකාරයට මේ සියලුම ධර්ම කරුණු ලෙහෙලා අරගන්නට පුළුවන්. මේකයි නික්කේප කාණ්ඩයේ වැදගත්කම. අච්චර දීර්ඝව විස්තර කරගන්නට බැරි අවස්ථාවකදී එහෙම කාල වේලා නැති අවශ්‍ය මූලික සම්පාදන නැති අවස්ථාවකදී මේ විදිහට කරපු දේශනාව අතිශය වැදගත් වෙනවා. හරිද? පාණ්ඩුකම්බල සෛලාසනයේ අසල පාරිචත්‍ර මූලයේ බුදුරජාණන් වහන්සේ 3 මාසයක් මුළුල්ලේ දෙවියන් උදෙසා කරපු දේශනය 3 මාසයක් තිස්සේ දෙවියන් උදෙසා කරපු දේශනය නැවත වතාවක් සරියුත් මාහිමියන් වහන්සේ වෙතට කළේ මාතිකා විස්තරයක් විතරයි. එහෙමනම් දෙවියන්ට විතරක් නෙමෙයි මිනිස්යන්ටත් මාතිකා ස්වરૂපයෙන් කළ ධර්මය වුණත් වටහා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක අති විශේෂ කාරණයක්. දෙවියන්ට එහෙම හැකියාවක් තිබුණේ නැති නිසා වෙන්නේ නැති අති දීර්ඝ දේශනාවක් එතනදි කළේ. එහෙමනම් මනුෂ්‍ය වර්ගයාට පුළුවන් ඒ ශක්තිය තියෙනවා මාතිකා ස්වરૂපයෙන් කරන්නා වූ අභිධර්ම දේශනයක් කියන්නේ බුද්ධ විෂයක්. මේ කියන බුද්ධ විෂය මාතෘකා වශයෙන් දේශනා වුණත් ඒක තේරුම් ගැනීමට තරම් මනුෂ්‍ය වර්ගයා නුවණින් දියුණුයි. එහෙමනම් කිසියම් කෙනෙක් හිතනවා නම් බුද්ධ දේශනාව දෙවියන්ට විතරයි කියලා ඒ අයසේ නොවන වගට පැහැදිලි සාක්ෂි ධර්මීය ඉගෙන ගැනීම තුළ අපිට හොයා ගන්නට පුළුවන්. හොඳයි. මේ විදිහට තමයි මේ කියන කුසල ධම්මා කියන පදය නික්ෂේප කොට දක්වලා තියෙන ක්‍රමය. දැන් අපි බලමු මේ එක පදයක් පාසා කොහොමද මේක විස්තර වුණේ කියලා තව චුට්ටක් විස්තර අරගෙන බලමු. දැන් අපි ඉස්සරලම අරගමු මූලතෝ. මොකද්ද මේ මූලතෝ කිව්වේ කොහොමද ඒක මෙතෙන්ට යෙදුනේ කියලා අපි පොඩ්ඩක් විස්තර සහිතව බලමු. මූලතෝ කියන්නේ මූල වශයෙන් දැක්වීම. තීනි කුසල මූලානි ආදී වශයෙන් කුසලාදී ධර්ම මූල වශයෙන් සංක්ෂේප කොට කැටි කොට බහා දැක්වීම තමයි මූලතෝ කියලා කිව්වේ. හරිද? තීනි කුසල මූලානි කියලා පටන් ගත්තාම කුසලාදී ධර්ම මූල වශයෙන් සංක්ෂේප කොට කැටි කොට බහා දැක්වීම තමයි මූලතෝ කියලා කිව්වේ. හොඳට මතක තියාගන්න
මූල ධර්මයක් නොයදුණු කුසලයක් ඇති වෙන්නට බෑ. අකුසලයක් ඇති වෙන්නට බෑ. හරිද? එහෙමනම් ඒ නිසා තමයි මූලතෝ කියන වචනය එතෙන්ට අරගත්තේ. අපි දැන් බලමු මේක නික්කේප කාණ්ඩේ කොහොමද යෙදිලා තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ගේ පොත පෙරලා ගන්න. ඡේද 989 පෙරලලා බලන්න කොහොමද එතන තියෙන්නේ කියලා. තීනි කුසල මූලානි. අලෝභෝ අදෝසෝ අමෝහෝ. ආදි වශයෙන් පටන් අරගෙන තන් සම්පයුක්තෝ කියලා ඒක ඉදිරියට කියවගෙන යනවා. එහෙමනම් මූලතෝ කියලා හඳුන්වන තැන ඒක තියෙන්නේ පිටුව 380 යට කොටස ඡේදය 989 කතමේ ධම්මා කුසලා කියන තැන මේ කියන වගන්තිය පටන් අරන් තියෙනවා තීනි කුසල මූලානි ආදී වශයෙන්. සමා වෙන්න ඕන මේ වෙලාවේ මට වෙනත් ප්‍රෝග්‍රෑම් එකකුත් තිබුණා මම ඒකත් නවත්තලා තමයි මේකට ආවේ. මට ඒක නම එක ඉන්නේ නැති වගේ කියන්න අමතක වුණා. හොඳයි. එතකොට ඡේද 989 තුල කුසල පදය කතමේ ධම්මා කුසලා කියන එක විස්තර කරන්නේ තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ ආදී වශයෙන් විස්තර වෙනවා. එහෙමනම් මූලතෝ කියලා හැඳින්වෙන්නේ මේ විදිහට කුසල මූලය මුල් කරගෙන මේ කියන කුසලය ඉදිරිපත් කිරීම මූලතෝ කියලා අරගත්තා. ඒ වගේම අකුසල පදයේ හඳුන්වන තැනදී ඡේද 990 අරගෙන බලන්න. කතමේ ධම්මා අකුසලා කියන තැන තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තතේ කට්ටාච කිලේසා ආදී වශයෙන් යනවා. තීනි කියලා කිව්වේ ගණන ප්‍රමාණය 3යි. කුසල මූල වුණොත් 3යි තියෙන්න පුළුවන්. 2ක් නෙමෙයි 4ක් නෙමෙයි ඊට අඩු හෝ වැඩි හෝ නෙමෙයි 3මයි. කුසල මුල් හැටියට 3මයි තියෙන්න පුළුවන්. එහෙමනම් ඒ නිසාවෙන් පැහැදිලිව තේරුම් කරලා කිව්වා තීනි කුසල මූලානි. මෙන්න මේ කුසල මූල 3ට සම්බන්ධ වූ දේ තමයි කුසල කියලා කියන්නේ කියන එක ඔන්න පළවෙනි පදයෙන් පෙන්නලා දුන්නා. අකුසලයටත් එහෙමයි. තීනි ගණන නිर्देशය. එතකොට ඒ කියන්නේ අකුසල මුල් වුණත් 3ට අඩු වෙන්න බෑ වැඩි වෙන්න බෑ 3මයි බුදුරජාණන් වහන්සේගේ දේශනය. කාටවත් ඒකයි අඩු වැඩි කරන්නට හැකියාවක් නැහැ. එහෙමනම් ඒ කියන මුල් තුන මුල් කරගෙන අන්න කිව්වා මූලතෝ මුල් හැටියට අරගෙන කුසලයේ කියන එක ඉදිරිපත් කළා. මෙතන දැන් බලන්න තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ. මේක ඔයගොල්ලෝ සංසන්දනය කරලා බලන්න 990ට 990 තියෙන්නේ තීනි කුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ටාච කිලේසා තං සම්පයුක්තෝ. අන්න තදේ කට්ටාච කිලේසා කියලා අමුතු කෑල්ලකුත් ඇවිල්ලා තියෙනවා අකුසලයේ සම්බන්ධයෙන්. ඇයි හොඳයි. මම ඒක සභාවට යොමු කරන්නම්. ඇයි තදේ කට්ටාච කිලේසා කියලා එතෙන්ට යෙදුනේ? එහෙම නැත්නම් ඒක අර කුසලයේ වගේම කියන්න තිබ්බනේ තන් සම්පයුක්තෝ කියලා. මැද්දට ඇයි තදේ කට්ටාච කිලේසා කියලා කොටසක් ආවේ? ප ဋ ාණ සභාවට අගෞරව කරන්න එපා. ඒක දන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසාවෙන් විභාගෙට ඉදිරිපත් වෙන අය මෙතන ඇති කියලා මම හිතනවා. දන්න විදිහට පිළිතුරක් දෙන්න බලන්න. ලෝභය වැඩි හින්දා ලෝභ සහගත සිත් වැඩි තියෙන හින්දා කෙලෙස්. ලෝභ සහගත සිත් වැඩි තියෙන හින්දා. තව උත්තරයක්? සර් ක්ලේශයන් හා තදින් බැසගත්. ක්ලේශයන් හා තදින් බැසගත්. හරි. ඒ ආදි වශයෙන් එතන යමක් තියෙනවා. ඒක මෙහෙමයි. ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගත්තොත් මට මතක හැටියට මම ඒක ස්ලයිඩ් එකක් හැදුවද මට මතක නෑ. ඔව් ස්ලයිඩ් එකක් හදලා තියෙනවා. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් අපි තදේ කට්ටාච කිලේසා කියලා කිව්වොත් දැන් මේ බලන්නකෝ. අපි කෙලස් 10 අරගත්තොත් දෘෂ්ටියයි විචිකිච්ඡාවයි දර්ශනයෙන් ප්‍රහාණය වෙනවයි කියලා ගන්න පුළුවන්. හරිද? හැබැයි ඒ දර්ශනයෙන් ප්‍රහාණය වෙනවත් එක්කම දෘෂ්ටියයි විචිකිච්ඡාවයි දර්ශනයෙන් ප්‍රහාණය වෙනවත් එන එක්කම ලෝභය මානය දෝෂය මෝහය තීනය උද්ධච්චය අහිරිකය අනුප්තප්තය කියන ඉතුරු කෙලෙස් 8ත් ඒ වගේ තියෙන අපායගාමී ශක්තිය මේ දර්ශනයෙන් ප්‍රහාණය වෙනවත් සමගම මෙහි තියෙන අපායගාමී ශක්තියත් ප්‍රහාණය වෙනව නේද? හරිද වැරදිද? හරි. හරි. අන්න ඒකයි තදේ කට්ටාච කියලා කියන්නේ. හරිද? ඒකත් සමගම
යන කොටස. එතකොට දැන් අපි කලින් එකට අරගත්තා නම් ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ටාච. මේ ලෝභයයි දෝෂයයි මෝහයයි ඒවත් එක්කම එකට යන කොටසක් තියෙනවා. ඒක ප්‍රහාණයේදී වැදගත් වෙන නිසා ඒ විදිහට කිව්වා. ඕක තදේ කට්ටාච් එක්කම ඕකත් එක්ක යන තව එකක් තියෙනවා. ඒ ඇවිල්ලා තදේ කට්ට, සහජේ කට්ට, පහාණේ කට්ට කියලා වචන තුනක් තියෙනවා. තදේ කට්ට කියලා කිව්වොත් එක තැනක ඇති කියන අර්ථය. සහජේ කට්ට කියලා කිව්වොත් එක් සිතක සිටියේ කියන తত্ত্বය. පහාණේ කට්ට කියලා කිව්වොත් එක් පුද්ගලයෙකු කෙරෙහි සිටියේ කියන తত্ত্বය. එතකොට සහජේ කට්ටයි පහාණේ කට්ටයි එකටම යෙදෙනවා කියලා හිතන්නත් පුළුවන්. ඒවා අර මොනවද මේ තික මාතිකාවල තික දුක මාතිකාවල ඉගෙන ගනිද්දී ඒ ටික අල්ලා ගන්නට ඕනේ. මේ විදිහට දිට්ඨි සම්පයුක්ත අසංකාරික සිත් දෙකේ සහජේ කට්ටය මේ විදිහට යෙදෙනවා, පහාණේ කට්ට මේ විදිහට යෙදෙනවා. දිට්ඨි සම්පයුක්ත විදිහට ගත්තොත් මෙහෙමයි වෙනවා. විචිකිච්ඡාව දෘෂ්ටි ඉවත් වෙනකොටම විචිකිච්ඡාව ඉවත් වෙන නිසා ඒක පළවෙනි වතාවෙත් මේ ආදි වශයෙන් ඒ විස්තර ටික අපිට කෙලෙස් ගොච්චකය විස්තර කරද්දී ඕක අටුවාව බලන්න ඒ තුල ඒක අරගන්නට පුළුවන්. හරි. එතකොට දැන් අපි කතා කරමින් හිටියේ මේ කියන නික්කේප කාණ්ඩයේ තුලදී තීනි කුසල මූලානි වෙන්න මූල වශයෙන් දක්වපු තැන. හරිද? හරි. ඊළඟට අපි බලමු මූලතෝ ඛණ්ඩතෝ ചാපි. එයි ඛණ්ඩ ස්කන්ධ වශයෙන් කොහොමද කියන්නේ? වේදනා ඛණ්ඩෝ ආදී වශයෙන් ස්කන්ධ ඇතුළෙන් සංකේප කොට වහා තැබීම තමයි ඛණ්ඩතෝ කියලා කිව්වේ. අපි අරගමුකෝ එම ඡේදයම. ඡේද 989 අරගෙන ඒක අරගෙන බැලුවොත් තීනි කුසල මූලානි අලෝභෝ දෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. අන්න බලන්න තීනි කුසල මූලානි කියලා විතරක් කිව්වනම් කෙනෙක්ට හිතේ ලෝභ අලෝභ දෝස සමෝහ විතරයි කියලා. නෑ. තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. මේක නිකන් නාමස්කන්ධ හතරක් නෙමෙයි. තං සම්පයුක්තෝ කුමක්ද තං සම්පයුක්තෝ? අලෝභය අදෝසය අමෝහය කියන මේ කුසල මූලයකට සම්බන්ධයෙන් පවතින ඒකත් එක්ක ඒක ඇසුරු කරමින් පවතින වේදනක්ඛන්ධ සංඥාක්ඛන්ධ සංකාරක්ඛන්ධ විඥානක්ඛන්ධ අන්නේ කියන නාමස්කන්ධ හතර තමයි කුසලය කියන එක වෙන්නේ. ඒ නිසා වෙන කොහොමවත් තියෙන මේ කියන නාමස්කන්ධ හතර කුසලයට අයිති වෙන්නේ නැහැ. එහෙමනම් කුසල මූලය ගන්න තියෙන මූලිකම තැන අල්ලගත්ත ඉස්සර වෙලාම එයා ඇසුරු කරගෙන පවත්නා වූ යම්කිසි නාමස්කන්ධයක් තිබේ නම් අන්න ඒ ටික නැවතත් කුසල වෙනවයි කියන එක මෙයින් ඔප්පු වෙනවා. හරිද? අකුසලයට අරගත්තත් මේක මේ විදිහමයි. තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ටාච කිලේසා තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. අන්න නාමස්කන්ධ හතර පෙන්නලා කිව්වා. වෙන්න මේ විදිහටයි කුසලයේ හෝ අකුසලයේ හෝ සිද්ධ වෙන්නේ කියලා. හරිද? දැන් කවුරු හරි මට කියන්න අපි ඉන්නේ පංචවෝකාරයේ ඇයි මෙතෙන්ට රූපස්කන්ධය ගත්තේ නැත්තේ? බලන්න හොඳට ඡේද 989 990 රූපස්කන්ධය අරගෙන නැහැ. ඇයි රූපස්කන්ධය ගත්තේ නැත්තේ? අපි සාංගික දානයක් දෙන වෙලාවට පොළොස් මාළුවෙන් බෙදන්නේ නැද්ද? ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා බෙදන්නේ නැද්ද? ඒක සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපස්කන්ධයට අයිති නැද්ද? එහෙමනම් ඇයි ඒක මෙතෙන්ට ගත්තේ නැත්තේ? ඒක කුසල වෙන්නේ නැද්ද? දානීය වෙලාවේදී බෙදනකොට. තෙරුවන් සරණයි. රූපස්කන්ධය කුසල පදයට අයිති නැති නිසා. රූපස්කන්ධය කුසල පදයට අයිති නැති නිසා. හරි. බොහොම හොඳයි. කුසලයේ කියලා හැම වෙලාවකම ධම්මසංගණිය තුල ඉදිරිපත් කරලා තියෙන්නේ නාමස්කන්ධ ටිකට විතරයි. රූපය චිත්ත විප්පයුක්තයි. හරි. ඊළඟට ඔන්න අපි දැන් කතා කළා මූලතෝ ඛණ්ඩතෝ ചാපි. ඊට පස්සේ අපිට එන්න ඕනේ ద్వාරතෝ ചാපි. ద్వාරතෝ කම්මද්්වාර වශයෙන් දැක්වුවා. දැන් මෙසේ නොදැක්වුවා නම් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි. තීනි කුසල මූලානි කුසල මුල් තුන තියෙනවා. ඒහා සම්බන්ධ වෙච්ච නාමස්කන්ධ හතර තියෙනවා. ඉතින් ඕක කුසලෙනේ. ඉතින් ඇතිනේ. එහෙම බෑ. මේ කියන දේ ප්‍රකාශ වෙන්නේ කොහොමද? අපිට කම්මද්්වාරය අවශ්‍යයි. මෙන්න මේ නිසා කම්මද්්වාරයත් මෙතෙන්ට එක්කහු කරලා කිව්වා. කාය කම්මං වචී කම්මං ආදී වශයෙන් කම්මද්්වාරය ඇසුරෙන් මේක බහා දක්වලා පෙන්වනවා. ඇයි?
මේක බුද්ධ දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ආයේ කාටවත් ඇඟිල්ලක් ගහන්න වචනයක්වත් අඩුවක් හෝ වැඩියක් හෝ කරන්න අවශ්‍යතාවයක් නැහැ, හැකියාවක් නැහැ, පුළුවන්කමක් නැහැ. තත අවිතත අඤ්ඤත. ඒ නිසාවෙන් ආත්පස ආවරණය වන පණිදින් මේක ඉදිරිපත් කරන්නට ඕන නිසා මේ කියන කම්මද්්වාර තුන ඉදිරිපත් කළා. එහෙමනම් මේ නික්කේප කාණ්ඩයේ මේ පදයේ ගලපද්දී තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා කුසල. හරිද? දැන් වෙන්න මුල් කුසල මූල තුන මුල් වෙලා ඒ අසුරෙන් පවත්නා ස්කන්ධයන්ගෙන් ප්‍රකාශ වෙනවා නම් කාය කම්ම මනෝ කම්ම වචී කම්ම ආදී වශයෙන් ප්‍රකාශ වෙන මෙන්න මේ සියල්ල කුසලයි. හරිද? මෙතනින් එහාට තව වචනයක්වත් මේකට එකතු කරන්නට හෝ අඩු කරන්නට හෝ අවශ්‍ය නැහැ. ආත්පස ආවරණය වෙන පරිදි මේක දක්වලා තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න අකුසලයේ ඡේද 990 ඔයගොල්ලෝ පොතත් එක්ක පොඩ්ඩක් බලන්න ඕනේ. හොඳේ මම පොතේ තියෙන පාඩේම තමයි අරගෙන තියෙන්නේ. නමුත් ඔබට පොත ඇහැට හුරු වීම සඳහා කරුණා කරලා පොතත් පෙරලාගෙන බලන්න. ඡේද 990 තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ටාච කිලේසා තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඤ්ඤාණක්ඛන්தோ තං සමුට්ඨාන කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා අකුසල. අන්න අකුසලේ විස්තර කළා. දැන් බලන්න මෙතන මේ මූල කියන ස්වභාවයට කොයිතරම් බලයක් පැවරිලා තියෙනවද? මොකද මේ මූල ටික මූල කියන වචන තුන උතනින් අයින් කරලා බැලුවොත් ඉතුරු ඔක්කොම ටික සමානයි. වේදනක්ඛන්දේ, සංඥාක්ඛන්දේ, සංකාරක්ඛන්දේ, විඥානක්ඛන්දේ. කායකම, වචීකම, මනෝකම හැමතැනම එකයි. නමුත් ඒවට පදනම් වෙන කුසල මූලයේ හෝ අකුසල මූලයේ හෝ මත ඒ සියල්ල තීරණය වෙලා වෙනස් වෙලා යනවා. උදාහරණයක් හැටියට කෙනෙක් තමන්ගේ අත් දෙක පාවිච්චි කරලා ලස්සනට නෙළුම් මල් වට්ටියක් හදලා රුවන්වැලි සෑයට පූජා කරන වෙලාවේදී මහානුභාව සම්පන්න කුසලයක් එයට ඇති වෙනවා. ඒ වගේම තමයි ඒ කියන අත් දෙකම පාවිච්චි කරලා හොඳ පිහියක් අරගෙන කාට හරි ඇන්නොත් එහෙම ලොකු අකුසලයක් වෙලා ප්‍රාණඝාතය තුලින් එයා අපායට යනවා. කොහොමද මේ දේ සිද්ධ වුනේ? අලෝභෝ දෝසෝ අමෝහොත් එක්ක ලෝභෝ දෝසෝ මෝහොත් එක්ක සංසන්දනය කරලා බලන්න. මේ විදිහට ඒ මූලය ඇති වෙන වෙලාවේදී සිතේ ඇති වෙන ස්වභාවය සංසිඳීමක්ද විසිරීමක්ද? සංසිඳීම තිබුණා නම් කුසලය වේවි, විසිරීම තිබ්බා නම් අකුසලය වේවි. එහෙමනම් අපි හැම කෙනෙක් ගාවම කොච්චරක්නම් විසිරීම තියෙනවද? එහෙනම් අපි උත්සාහ ගත යුත්තේ ඒ විසිරීම සංසිඳ වීමකට පරිවර්තනය කර ගන්නට. එකපාරට බැරි වෙයි. අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙයි, නිවැරදිව ගමන් කළ යුතු වෙයි. ඒ සඳහා අවශ්‍ය මූලික සුතමේ ඥානය තමයි අපිට ලබා දෙන්න පුළුවන්. කළ යුත්තේ තමන් කළ යුතු වෙනවා. හරි. දැන් ඔන්න අපි ద్వාර ගැනත් බැලුවා. ඊට පස්සේ අපි බලමු ඊළඟ වචනය භූමිතෝ. භූමිතෝ වශයෙන් කියන්නේ ඒ ධර්මතාවයේ පවත්නා භූමිය ඇසුරෙන් මේක සංකේප කොට කැටි කොට බහා දක්වන ක්‍රමයට තමයි භූමිතෝ කියලා කිව්වේ. කොහොමද මේක භූමි වශයෙන්, ඒ කියන්නේ පවත්නා තැන වශයෙන් දක්වන්නේ කොහොමද? මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ඡේද 992 අරගත්තා නම්. ඡේද 992 තියෙන පිටුව 382 ගණ්ඩ කතමේ ධම්මා සුඛාය වේදනාය සම්පයුක්තා. සුඛ භූමියං කාමාවචරේ රූපාවචරේ අප්‍රියාපන්නේ සුඛං වේදනං තපෙත්වා තං සම්පයුක්තෝ ආදී වශයෙන් ඡේදයේ ඉදිරිපත් වෙනවා. සුඛ භූමියං අන්න පවත්නා තැන කොහෙද? සුඛ භූමියං. හරිද? අන්න බලන්න මේ කියන භූමිය විස්තර කළා. ඒක පවත්නා ස්ථානය සුඛ. සුඛේ පවතින ස්ථානයේ එතකොට ඒක සුඛේ පවතින්න පුළුවන් වෙන්න පුළුවන්, කාමාවචරේ වෙන්න පුළුවන්, රූපාවචරේ වෙන්න පුළුවන්, අප්‍රියාපන්නේ වෙන්න පුළුවන්. නමුත් ඒ කොයි තැන වුණත් සුඛ භූමිය පවතින තැන මේ කියන භූමිය කියන ස්වභාවය පවතිනවා. ඒ සුඛය පැවතීමට අදාළ ස්වභාවය පවතිනවා. හරිද? දැන් කාමාවචරේ තව ඒවා තියෙන්න පුළුවන්. නමුත් සුඛ භූමිය වෙලාවේදී කාමාවචරය තුල තියෙන්නේ සුඛ ස්වභාවය. ඒ ආදි වශයෙන් අනිත් තැන් වල තේරුම් අරගන්නට. හරිද?
මෙන්න මේ විදිහට දැක්වීම තමයි භූමිතෝ කියලා ඉදිරිපත් වෙලා තියෙන්නේ. හරිද? දැන් විභාගයට ලියන අය කරුණා කරලා මේ වැඩි දුර එපා. මේ ඡේද 10ක් කටපාඩමේ තියාගන්න එච්චරයි ඕනේ. මම විභාගෙට ලිව්වෙත් එහෙමයි. හරි මුළු ඔක්කොම කටපාඩම් කරන්න යන්නත් එපා, කරන්නත් බෑ. විභාගෙට ඔක්කොම අමාරන්නත් බෑ. විනාඩි 15 මේ ප්‍රශ්නයකට හම්බ වෙන්නේ. එහෙමනම් මේ විදිහට ප්‍රශ්නයක් ආවොත් මේ කියන ගාථාවේ විස්තර කරන්න කියලා මේ ඡේද අංකයක් සඳහන් කරලා මේ පළවෙනි වාක්‍යයේ පළවෙනි රූල විතරක් හරි කමක් නෑ. ලියලා මේ විදිහට යන්න කටවචනේ හුරු කරලා තියාගන්න. ඒ සඳහා අවශ්‍ය රූප රාම තමයි මම හදලා දීලා තියෙන්නේ. පොතත් පරිහරණය කරන්න. ඒ විදිහට මේක තේරුම් ගන්න. අපි තව එකක් බලමු. මේ තියෙන්නේ සුඛාය භූමිය. බලන්න ඊළඟට දුක්ඛාය භූමිය කියලා ගත්තාම ඡේද 993 දී. දුක්ඛ භූමිය කාමාවචරේ. දැන් දුක්ඛ භූමියන් තියෙන්නේ කාමාවචර විතරයි. රූපාවචරේ හෝ අප්‍රියාපන්නී හෝ දුක්ඛ භූමිය නැති නිසා ඒක ඉතුරු ඒවා දක්වන්න විදිහක් නැහැ. හරිද? එතකොට අන්න ඒ විදිහට මේ භූමිය මුල් කරගෙන මේ කුසලයේ හෝ අකුසලයේ හෝ ඒ අදාළ ධර්මතාවය පවතින ස්වභාවය කැටි කරලා දැක්වීම තමයි නික්කේ පරාසිය තුල සිදු කරලා තියෙන කාර්යභාරය. හරිද? ඒ ණය තේරුම් අරගන්න. එතකොට මේ ගාථාව තේරුම් ගන්නත් ලේසි. නික්කේප කාණ්ඩයේ යෙදීම් තේරුම් ගන්නත් ලේසි. හරි. ඊට පස්සේ අපිට එනවා දැන් අපි කතා කළා කාරණා කිහිපයක්ම මූලතෝ, ඛණ්ඩතෝ, ద్వාරතෝ, භූමිතෝ. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ අත්තතෝ, ධම්මතෝ. අපි මේ දෙක බලමු. මේ දෙකේ කිසියම් සමානතාවක් තියෙන නිසා මම මේ දෙක එකට අරගන්නම්. අත්තතෝ ධම්මතෝ ചാපි. අත්ත කියන්නේ අර්ථය, ධම්ම කියන්නේ ධර්මය. අර්ථය කියලා කියන්නේ ඵලය. යම් හේතුවකින් ඇතිවන ඵලයට තමයි අර්ථය කියලා කියන්නේ. ධර්මය කියලා කියන්නේ එකේ ඵලය ඇති කෙරවීමට ප්‍රත්‍යය, හේතුව. ඒකට තමයි ධර්මය කියලා කියන්නේ. එහෙමනම් මේ අත්තතෝ ධම්මතෝ කියන ක්‍රමය හේතුඵල ක්‍රමයෙන් විස්තර කරන්නට පුළුවන්. ඒකට තව ක්‍රමයක් තියෙනවා. ඒක චුට්ටක් මීටත් වඩා චුට්ටක් ගැඹුරුයි. මම ඒක මේ වෙලාවේ ගන්නෙ නැතුව මම හේතුඵල ක්‍රමය විතරක් අරගෙන අත්තතෝ ධම්මතෝ කියන එක විස්තර කරලා දෙන්නම්. හරි. දැන් අපි බලමු පළවෙනි ඡේදෙම අරගමුකෝ අපි. ඡේද 989. තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝ තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං හිමේ ධම්මා කුසල. හරි. දැන් මෙතන කෝ අර්ථයකෝ ධම්මයකෝ. අර්ථය කියන්නේ ඵලය, ධම්මය කියන්නේ හේතුව. හරිද? බුදුදහම කියන්නේ හේතුඵල දහමක්. හේතුව නිසා ඵලය ඇති වෙන්නට ඕනේ. මේ බලන්න. තීනි කුසල මූලානි හේතුව. හේතුවට මෙතන දීලා තියෙන නම ධර්මය. හරිද? තීනි කුසල මූලානි. ඒ කියන හේතුව නිසා මොකක්ද ඇති උනේ? තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥානක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. එහෙමත් නැත්නම් තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං. මේ දෙකමත් එපා නම් අර කියන තීන කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ නිසා ඒ කිව්ව එතකොට ඒක ධර්මයේ හැටියට ගත්තොත් ඒක හේතුව හැටියට ගත්තොත් ඵලය මොකක්ද? ඉමේ ධම්මා කුසල. හරිද? තේරුණාද ණය ක්‍රමේ? එයි ඒක අර්ථ ධම්ම කියලා විස්තර වුණේ කොහොමද? අර්ථය කියලා කිව්වේ ඵලය. ධර්මය කියලා කිව්වේ හේතුව. හේතුව නිසා ඇති වෙන ඵලය. මෙතන හේතුව හැටියට යෙදුනේ මොකද්ද? තීනි කුසල මූලානි. කුසල මුල තුන යෙදීම නිසාවෙන් මොකද්ද ඇති වෙච්ච ඵලය? ඉමේ ධම්මා කුසල. ඒක කුසලයක් වුණා. හැබැයි මේක ටීකාවේ මේ සඳහන් වෙන්නේ තීනි කුසල මූලානි කියලා අරගත්තාම පළවෙනියෙන් එයා පෙන්නන්නේ තං සම්පයුක්තෝ වේදනක් අහන්න බලන්න. එතකොට තීනි කුසල මූලානි කියන හේතුව නිසාවෙන් තමා තුළ ඇති වෙන නාමස්කන්ධ හතර කුසල් බවට පත් වෙලා තියෙනවා. එතකොට අර කිව්ව හේතුව නිසා කුසල වූ ඵලයක්, ශාන්ත වූ ඵලයක් ලැබිලා තියෙනවා. අන්න බලන්න. තීනි කුසල මූලානි කියන හේතුව මගින්
සාන්ත වූ නාමස්කන්ධ හතරක් ලැබිලා තියෙනවා. සාන්ත වූ කම්මද්වාරයක් ලැබිලා තියෙනවා. අන්න ඒක තමයි ඵලය. හරිද? අත්තතෝ ධම්මතෝ. තේරුණාද ඒක? මේ විදිහට යන්න පුළුවන්. දැන් මේකේ තව ගැඹුරු අර්ථයක් තියෙනවා භාසිතය සහ භාසිතාර්ථය කියලා. ඒක විස්තර කරනවා නම් චුට්ටක් දුරට යන්න ඕනේ. මම එතෙන්ට නොයා මේ විභාගෙට මේ හොඳටම ඇති. මේක ප්‍රගුණ කරලා අරගන්න. අපි දැන් බලමු අකුසල මූලයට අරගත්තොත්. තීනි අකුසල මූලානි. අකුසල මූලය කියන හේතුව නිසාවෙන් මොකක්ද අපිට ඇති වෙන්නේ? තදේ කට්ටාච කිලේසා. කෙලෙස් ඇති වෙනවා. සංපයුක්ත වේදනක්ඛන්தோ සංඥක්ඛන්தோ අන්න. එතකොට ඇති වෙන ස්කන්ධය අකුසලයි. ඒ නිසා ඇති වෙන කාය කම්ම වචී කම්ම මනෝ කම්මයෝ රෞද්‍රයි. ඉමේ ධම්මා අකුසලා. අන්න එතකොට බලන්න එතන යෙදිච්ච හේතුව තියෙන අකුසල මූලානි. ඒක තමයි ධර්මයේ හැටියට කතා කළේ. ඒ නිසාවෙන් ඇති වෙච්ච අර්ථය මොකක්ද? විනාශකාරී දෙයක්. තමාටත් අනුන්ටත් වැරදි විනාශකාරී දෙයක් ඇතිවීම අර්ථය හැටියට පෙන්නනවා. එහෙමනම් මෙන්න මේක තමයි නික්කේප කාණ්ඩයේ උදාහරණයේ උදව්වට අරගෙන තියෙන්නේ. මේ කියන ටික එන ධර්මතා විස්තර කරන්නට ආත්පස ආවරණය වෙන පරිදිින් අරගන්නට පුළුවන්. අත්තතෝ ධම්මතෝ කියන දෙකත් එක්කහු වුණා නම් ඒ නිසා තමයි මේ පද දෙකත් ඒ කියන මූලික පද 8ට යොදලා අරගෙන තියෙන්නේ. මම හිතනවා තේරෙන්නට ඇති කියලා. හොඳයි. ඊළඟට අවසාන එක නාමතෝ. අත්තතෝ ධම්මතෝ චාපි නාමතෝ චාපි නාමතෝ බද ලිංගතෝ. හරි. දැන් අපි ගමු නාමතෝ. නාමය කියන්නේ ඒ ධර්මතාවයන්ගේ නාමය ගැන හැර දක්වලා පෙන්නනවා. මොකද එහෙම නැත්තම් ඔය දැන් පේනවනේ පටිච්ච සමුප්පාද කිව්වහම ඉනේ බඳින පටියත් ඇවිල්ලා තියෙනවනේ. එහෙම වෙන්න බෑනේ. මේකේ නාමය හරියට ගෙන හැර දක්වලා පෙන්නනවා. බලමු ඒක උදාහරණකින්. ඡේද 989 මරගන්න. අලෝභෝ අදෝසෝ අමෝහෝ. ආයේ මෙතෙන්ට ඔය අලුත් සිංහල ක්‍රමයට හරි අලුතෙන් ඔය බහුභූත ක්‍රමයකට හරි නමක් දෙන්න බෑ. ඇයි? නම දීලා තියෙනවා. අලෝභෝ අදෝසෝ අමෝහෝ. මෙන්න මේ විදිහට නිවැරදි වූ නාමය ඉදිරිපත් කරමින් මේ කියන ධර්මතා හඳුන්වන්න ඉදිරිපත් වීම තමයි නාමතෝ කියන එකෙන් විස්තර වෙන්නේ. එතකොට කුසල මූල කිව්වොත් ඒක අලෝභෝ අදෝසෝ අමෝහෝ මිසක් තවත් මොකද්ද මාහෝ වෙන්න බෑ ඒක. හරිද? මොකද තව ඉදිරි කාලේදී එහෙම වෙන්නත් පුළුවන් දේවල් මේ යන විදිහට සිද්ධ වෙනවා. ඒ නිසාවෙන් මෙතන නාම හැටියට නිවැරදිව දීලා තියෙනවා අලෝභෝ අදෝසෝ අමෝහෝ. ඊළඟට බලන්න ඡේද 1101 පෙරලලා බලන්න. 1101 පෙරලලා බලන්න. මොකක්ද එතන තියෙන්නේ කියලා. තියෙන්නේ ඡේද 300. එතන බලන්න තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ඨාති කිලේසා. නෑ 1101 නේද? 100ක තව ඉස්සරහට. 101 තියෙන්නේ 416. කතමේ ධම්මා ආසවා. චත්තාරෝ ආසවා. කාමාසවෝ, භවසවෝ, දිට්ඨාසවෝ, අවිජ්ජාසවෝ. හරිද? ඒක තියෙන්නේ චුල්ලන්තර ගොත්තිකයට පස්සේ ආසව ගොච්චකේ විස්තර කරන පළවෙනි ඡේදය. ඡේද 1101. මේ ඡේදයේ ආසව දැක්වීමේදී ආසව හතරයි තියෙන්නේ. කාමාසවෝ, භවසවෝ, දිට්ඨාසවෝ, අවිජ්ජාසවෝ. අන්න නම් වශයෙන් දක්වලා තියෙනවා. තවත් ආසවයක් එතෙන්ට එක්කව කරන්න හෝ අඩු කරන්න හෝ බෑ. බුදුරජාණන් වහන්සේ ඒක නාම වශයෙන් අපූර්වට දීලා තියෙනවා වෙන්න නම කියලා. හරිද? එහෙමනම් මේ විදිහට ඒ තැනේදී ඒ ධර්මතාවයට අවශ්‍ය නාමය නිවැරදිව ඉදිරිපත් කරමින් ගෙනහැර දැක්වීම තමයි නාමතෝ කියන එක තුල විස්තර වෙන්නේ. ඔයගොල්ලෝ මේ නික්කේප කාණ්ඩයේ ඡේද ඉස්සරහට කියවගෙන යද්දී ඒ ධර්මතාවයේ යෙදෙන වෙලාවෙදී නිවැරදිව නාමය දක්වා තියෙන ආකාරයට අවධානය යොමු කරන්න. එතකොට මේ කියන කතන්දරේ ඉතා ලස්සනට ඔබට වැටහිවි. ඒ තමයි 7 වෙනි අංකයේ හැටියට ගත්ත නාමතෝ කියලා විස්තර වෙන තැන දක්වන්නට පුළුවන් ස්වභාවය. ඊළඟට අවසාන කාරණේ හැටියට අපි අරගමු ලිංගතෝ. කොහොම ඇයි මෙහෙම කිව්වේ? එකම ධර්මය වුණත් ලිංග ભેදයෙන් බෙදා දක්වමින් වැටහෙන පරිදි විස්තර කරන්නට. හරිද? අපි බලමු උදාහරණයක් අරගෙන. ගණ්ඩ ඡේද 1060
දැන් මේ කියන අපි දැන් මූලික කරුණු 8ක් ගැන කතා කළානේ. මේ මූලික කරුණු 8ම හැම ඡේදයකටම ඒ ආකාරයෙන්ම යෙදෙන්නේ නැහැ. ඒ ධර්මතාවයට සුදුසු පරිද්දෙන් මේකී කාරණා 8න් කිහිපයක් හෝ යෙදෙනවා. ඒ තැනට සුදුසු පරිද්දෙන්. ඒ නිසා තමයි ධර්මකාරණා බහුල වශයෙන් 8ක්ම අරගෙන තියෙන්නේ. ඇයි එකිනෙකට වෙනස් වූ ධර්මයන් විස්තර කිරීමේදී ඒ ධර්මයට සුදුසු අදාළ වඩාත්ම සුදුසු අයුරින් ඉදිරිපත් කරන්න ඕනේ. මොකද හාත්පසින් ආවරණය වෙන්න ඕනේ. ආයේ එක කෑල්ලක්වත් මග හැලෙන්න බෑ. එහෙම වුණොත් අර ධම්මසංගණීය විස්තර කළා වගේ ඊට පස්සේ විස්තර කරපු ඒ ධර්මතාවය කෑලි කෑලි මග හැලුණොත් එහෙම අවුරුදු 2600ක් වෙනකොට අපිට ධර්මයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. මේ ධර්මයේ තව බොහෝ වසර ගානක් ඉස්සරහට යන්න නම් මේ කියන ධර්මතාවය නිවැරදිවම ආත්පස රැස් වෙන එක්රැස් වෙන මේ ආවරණය වෙන විදිහටම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ හැම අංගයක්ම අරගෙන මේ ධර්ම කොටස් විස්තර කිරීම බහා දක්වා තිබීමට යොදලා තියෙන්නේ. එතකොට දැන් බලන්න ඡේද 1060 දී තත්ත්කතමෝ අලෝභෝ. ඔන්න දැන් අලෝභෝ කියන එක විස්තර කරන තැන. යෝ අලෝභෝ අලුබ්බන අලුබ්බිතත්තං අසාරාගෝ අසාරජ්ජන අසාරජිතත්තං අනබිජ්ජා අලෝභෝ කුසල මූලං අයං උච්චති අලෝභෝ. මෙහෙම මේ එකම වචනය බොහෝ වාර ගානක් යදමින් ඒකට මොකද්ද කියන්නේ? නමක් තියෙනවා උකට. මට මතක නැති හින්දා අහන්නේ. ප්‍රදීපන. එහුන්නේ යන්නේ. ප්‍රදීපන. අන්න හරි අපරදීපන අද නේද? හරි. ඒ විදිහට ඒක දක්වලා තියෙනවා. දැන් අපි යෝග ඉගෙන ගත්තේ අපරදීපනා වශයෙන් විතරනේ. නමුත් දැන් අපි නික්කේප කාණ්ඩයේදී ඒක මේ බලන්න මේක ලිංගතෝ මේ බලන්න මේක දාලා තියෙන විදිහ කොහොමද කියලා. මූල පදේ මොකද්ද මේකේ අලෝභය. මේ අලෝභය විස්තර කරන තැනදී අලෝභය ඉදිරිපත් උනේ පුරුෂ ලිංග වලින්. අකාරාන්ත පුරුෂ ලිංග පදයක් විදිහට මේක විස්තර වුණා. ඊළඟට බලන්න අලුබ්බන නොඇලීම ඉති ලිංගයෙන් ආවේ. අලුබ්බිතත්තං නොඇලෙන ස්වභාවය නපුංසක ලිංගයෙන් ආවේ. මේක ඉති ලිංගයෙන් හෝ පුරුෂ ලිංගයෙන් හෝ එකකින් විතරක් ඉදිරිපත් කළා නෙමෙයි. ලිංග ભેදය වෙන වෙන විදිහට ඉදිරිපත් කරමින් ඒ පුද්ගල අධ්‍යාස වශයෙන් දැනෙන විදිහට මේක විස්තර කිරීම ලිංග ભેදය ඉදිරිපත් කරලා ලස්සනට විස්තර කරලා තියෙනවා. හොඳට මතක තියාගන්න. දැන් ඇත්තටම ධර්මයක් විස්තර කිරීමට සිදුවිය යුත්තේ භාෂා රීතීන්ට අනුව. ඒ sannivedanaya අනිවාර්යයෙන්ම නිවැරදි sannivedanayak වෙන්න එපාය. එහෙම නැත්නම් අර මොනවද මම පාන් කියනකොට සිංහල මිනිහෙක් පාන් ගේන්නයි මුස්ලිම් මොනවද දෙමළ මිනිහෙක් බුලත් කොලයක් ගේන්නයි හේතුවක් නැහැනේ. ඒ නිසාවෙන් මේ sannivedana රීතිය පැහැදිලිව නිවැරදිව sannivedanීය විය යුතුයි. ධර්මයේ නිවැරදිව sannivedිය යුතුයි. ඒ නිසා ඒ භාෂාවට අදාළ වූ ඒ නිවැරදි sannivedana ක්‍රම අනුගමනය කළ යුතුයි. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් පුද්ගල අධ්‍යාස වශයෙන් මේ විදිහටම විය යුතුයි. ඇයි අපගේ අවසාන ඉලක්කය මේක අසන මිනිහට හරියට තේරුම් යන්න ඕනේ. මේ කොයි ආකාරයේද කියන එක මම හරියටම දන්නේ නැහැ. නමුත් නික්කේප රාශියේ විස්තර වීමට ලිංගතෝ කියන ලිංග ભેදය ඉදිරිපත් කරලා තියෙනවා. භාෂාවේ වචන හැසිරවීම නිවැරදිව හසුරවන ආකාරය තුල ඒකත් වැදගත් අංගයක් කොට අරගෙන නික්කේප රාශිය ඉදිරිපත් කරලා තියෙනවා. හරිද? මෙතෙක් කතා කරපු දේ මම හිතනවා පැහැදිලි වෙන්න ඇති. එහෙමනම් දැන් බලමු අපි ඇයි මේ බහ කොට දැක්වීම කළේ කියලා. දැන් මේ විදිහට මේ පද විස්තර කරලා ඉවර වෙලා මම ඊට පස්සේ පෙන්නන්නම් ඇයි මේක බහ විස්තර කිරීමක් කළේ. චිත්ත විභක්තියේදී එක් ත්‍රිකයක් විස්තර කිරීමට කුසල ත්‍රිකය විතරක් විස්තර කරන්නට බණවර 6ක් ගියා. නික්කේප රාශිය තුල බහ කරපු දේශනයක් නිසා ත්‍රික 22මයි දුක 100මයි සුත්තන්ත මාතිකා 42මයි ඔක්කොටම ගිය බණවර 3යි. දැක්කද සංක්ෂේප කරලා දක්වපු හැටි. එසේ වූ පමණින් අර කියපු ධර්ම කොටස් විස්තර කර ගැනීමට කිසිදු බාධාවක් වෙලා නැහැ. ඒ කිසිදු පැත්තකින් අඩුවක් පාඩුවක් තියන්නේ නැතුව නිවැරදිව විස්තර කරලා තියෙන නිසා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැති පුද්ගලයාට පුළුවන් නික්කේප රාශිය දිහා බලාගෙන මේක අර්ථ උදුරවා ගන්නට. හරිද? දැන්
තව චුට්ටක් මම පොඩ්ඩක් මැතමැටික්ස් පැත්තකට ඕන යන්න. නික්කේප කාණ්ඩේ පටන් ගත්තේ රූප කාණ්ඩේ අවසාන වෙච්ච ගමන්. රූප කාණ්ඩේ අවසාන වුණේ ඡේද 988 දී. එතනින් පස්සේ නික්කේප කාණ්ඩේ තිකමාතිකා 22ක් තිබුණා. එහෙමනම් එතන පද 66ක් තියෙනවා විස්තර කරන්න. ඒ තිකමාතිකා අතරදී පටිනිද්දේශ සඳහා ගිය ඡේද 3කුත් තිබුණා. එහෙමනම් 66යි 3යි 69යි. ඒ ටික එක්ක වුණාම තිකමාතිකා අවසාන වෙනකොට නික්කේප කාණ්ඩයේ ඡේද 1057 වෙනකන් ගියා. ඊට පස්සේ දුකමාතිකා 100ක් තියෙනවා. ඒකේ පද දෙක ගානේ පද 200ක් තියෙනවා. එහි පටිනිද්දේශ සඳහා පද 44ක් යෙදিলা තිබුණා. ඡේද 44ක් ඒ සඳහා වැය වුණා. එතකොට ඒක අවසාන වෙනකොට අභිධම්ම දුකමාතිකා ටික අවසාන වෙනකොට නික්කේප කාණ්ඩයේ ඡේද 1301 දක්වා විහිදුණා. ඊළඟට සුත්තන්ත මාතිකා 42ක් තියෙනවා. සුත්තන්ත මාතිකා 42ත් එතන 42 වෙනකොට ඡේද 84ක් තියෙන්න ඕනේ. නමුත් එහිදී මේ පොඩි රිවර්ස් එකක් වෙලා තියෙනවා. යුගල පද හැටියට දක්වපු අවස්ථා 3ක් තිබිච්ච නිසා පද 3ක් අඩු වුණා. එහෙමනම් අවසානයේදී නික්කේප කාණ්ඩය අවසාන ඡේදය වෙන්නේ 1382. එතනින් පස්සේ පටන් ගන්න අට කතා කාණ්ඩය. එතකොට මෙන්න මේ විදිහට මේ පද පෙළ ගැස්ම සමග නික්කේප කාණ්ඩය අපිට විස්තර කරන්නට පුළුවන්. මේ විභාගයට ඕනේ නැහැ මම මේ නිකන් පෙන්නුවේ. ඊළඟට පටන් ගන්න අත්තෝද්වාර කාණ්ඩය අට කතා කාණ්ඩය. දැන් මේ නික්කේප කාණ්ඩයයි අට කතා කාණ්ඩයයි බොහොම එක ළඟින් යනවා. ඒ නිසාවෙන් මේකත් එක්කම අට කතා කාණ්ඩයත් සම්බන්ධ කරගත්තා නම් අපිට අපේ අධ්‍යයනයේ පහසු වෙනවා. ඒ නිසා මම අට කතා කාණ්ඩය ගැන චුට්ටක් මෙතනදීම අරගන්නම්. අට කතා කාණ්ඩය. ඒ කියන්නේ නික්කේප කාණ්ඩයට අනතුරුව ධර්මයේහි අර්ථ උදුරා දැක්වීම සඳහා කරපු දේශනයක්. එහිදී අපිට දකින්න පුළුවන් කුසල ධම්මා කියන කුසල ත්‍රිකයේ පටන් සරණ දුකේ සරණා ධම්මා අරණා ධම්මා කියන දුකේ දක්වාම පදගත අර්ථ එහිදී පෙන්වලා දීලා තියෙනවා අට කතා කාණ්ඩය තුල. හැබැයි සුත්තන්ත මාතිකා සඳහා අර්ථ දීමක් එහි ඉදිරිපත් කරලා නැහැ. ඇයි එහෙම වුනේ? සුත්තන්ත මාතිකා අපි අරගත්තේ සූත්‍ර පිටකයේ සංගීත සූත්‍රයත් එතකොට අංගුත්තර නිකායේ යම් යම් සූත්‍රات ඇසුරු කරගෙන ඒවා ගත්ත නිසා ඒවාට අදාළ වූ දීර්ඝ විස්තර ඒ කියන සූත්‍ර පිටක තුල අඩංගු වෙලා තියෙනවා. ඒවේ අට කතා තුල වැඩිදුර විස්තර සඳහන් වෙනවා. ඒ නිසාවෙන් ධම්මසංගණී අට කතාවට ඒක ඇතුළත් කළේ නෑ. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් සුත්තන්ත මාතිකා ටික දේශනා කළේ සරියුත් මහරහතන් වහන්සේ. ඇයි ඒ දේශනා කළේ? සරියුත් මහරහතන් වහන්සේට තමයි පැවරුණේ අභිධම්ම පිටකය පවත්වාගෙන යන්නට. ඒ කාලේ පිටකය කියන නම තියෙන්න නැතුව ඇති. නමුත් මේ අභිධර්ම කොටස නිවැරදිව පවත්වාගෙන යාමට වගකීම පැවරුණේ සරියුත් හාමුදුරුවන්ට. උන්වහන්සේගේ ගෝල 500ක් දෙන සමග අභිධර්මය පවත්වාගෙන ඉද්දී සරියුත් හාමුදුරුවන්ට තේරෙන්නේ නැති මේ අභිධර්මයේ තුල මේගොල්ල ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ අනිකුත් දේශනා සූත්‍ර දේශනා මේ ස්වාමින් වහන්සේලාට ඈත් වෙලා යනවා කියලා. ඒ නිසාවෙන් ඒ කියන සූත්‍ර දේශනාවල තියෙන විශේෂිත වූ ධර්ම කරුණු අඩංගු කරමින් විශේෂිත වූ පද යුගල පද 42ක් ඉදිරිපත් කරලා මේ ස්වාමින් වහන්සේලාට අර සූත්‍ර පිටකයට ඒ උණුසුම ලබා දෙන්නට සුත්තන්ත මාතිකා පද ඉදිරිපත් කරලා තියෙනවා ධම්මසංගණියත් සමගම. ඒ ටික විස්තර වෙන්නේ නික්කේප කාණ්ඩය තුලදී අට කතා කාණ්ඩය තුල අර්ථ ඉදිරීමක් වෙලා නැහැ. හරි. එතකොට මේ කියන අට කතා කාණ්ඩයේ මේ අර්ථ ඉදිරීම බුදුරජාණන් වහන්සේ විසින්ම දේශිත බව මහා අටුවාව විස්තර කරනවා. මොකද මේකට විවිධ මත තියෙනවා. මේ අර්ථ ඉදිරීම බුදුරජාණන් වහන්සේ කලේ නැහැ කියලා සමහර මතයක් තියෙනවා. ඒ අතරේදී මහා අටුවාව විස්තර කරන විදිහට මේක බුදුරජාණන් වහන්සේ විසින්ම දේශිතයි. ඒකට හේතුව ඉදිරිපත් කරන්නේ අභිධර්මය කියන්නේ ශ්‍රාවක විෂයක් නෙමෙයි බුද්ධ විෂයක් නිසා. ඒකට අර මේ මොනවද අට කතාවේ එන විස්තරයකුත් තියෙනවා. සරියුත් ස්වාමින් වහන්සේගේ සද්ද විහාරක ස්වාමින් වහන්සේලා මේ ධර්මයේ ඉගෙන ගනිද්දි නික්කේප කාණ්ඩය ඇසුරින් මේ අභිදෙය්‍යාත් උගලන්න යනකොට සමහර තැන්වලදී ගැටලු ඇති වුණාලු. ඒ ගැටලු විසඳා ගැනීමට අහපුවාම සරියුත් හාමුදුරුවෝ
මේක බුද්ධ විෂයක් නිසාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් මේකට අර්ථ කතාව මේ අර්ථ උදුරාගත යුතු නිසාවෙන් බුදුරජාණන් වහන්සේගේ ළඟට මේ ස්වාමින් වහන්සේලා පැමිණුණාම බුදුරජාණන් වහන්සේ විසින් මේවට අර්ථ උදුරවා දැක්වයි කියලා වැඩිදුර විස්තරයකුත් අට කතාව තුළ විස්තර වෙනවා. හරි. ඊළඟට අට කතා කාණ්ඩය කියන එක වාචනා මාර්ගයේ කියා පමණින් බණවර දෙකක් දක්වා පමණයි යන්නේ. බොහොම කෙටියෙන් අර්ථ උගුරා අභිධේය අර්ථ දක්වා තියෙනවා අට කතා කාණ්ඩය තුලදී. වාචනා මාර්ගයක් කියන්නේ මොකද්ද? කට වචනෙන් බුද්ධ ධර්මයේ ගෙනේ අභිධර්මයේ ගෙනේ. වචනෙන් අභිධර්මයේ ඉගෙනීම වාචනා මාර්ගයේ ආපමණින්. මෙහෙමයි. වාචනා මාර්ගයක් කියලා කියන්නේ වරකට ඒ කියන්නේ ඇත්තටම පෙළ පොත. ඒ කියන්නේ කට වචනෙන් පාඩම් කරගන්න පුළුවන් විදිහට හරි ගස්සලා තියෙන ධර්මස්කන්ධය. දැන් භාෂාවෙන් අපි කතා කරනවා නම් පෙළ පොත. ඒ දැන් අපි ධම්මසංගණිය කිව්වොත් ඒක තමයි මේ කියන වාචනා මාර්ගය. එතකොට ඒකනේ අපිට කටපාඩම් කරලා තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ ආදි වශයෙන් එතකොට මේ විදිහට අරගත්තාම මෙහි බණවර කියන්නේ මොනවද? වචන 8000ක් හරි. ඒ කියන්නේ ටිකක් දන්නවා. හරි. වාචනා මාර්ගයේ ආපමණින් මේක බණවර දෙකයි. හරි. ඊට පස්සේ දැන් අට කතා කාණ්ඩේ මොකද්ද කියලා බැලුවොත් අර මාතිකා වශයෙන් දේශනා කළා වූද නික්කේප කොට විස්තර කළා වූද ඒ කියන්නේ මාතිකා පැත්තෙන් මාතිකාවෙන් දුන්නා නික්කේප කරලා කෙටි කරලා බහලා දුන්නා අන්නේ කිව්ව බුද්ධ වචනයට අවශ්‍ය වූ අර්ථ උදුරා දීම අට කතා කාණ්ඩය තුල සිදු වෙලා තියෙනවා. එතකොට උදාහරණ ගත්තොත් මාතිකාවේ කිව්වේ කුසල ධම්මා කියලා මම එක පදයයි ගත්තේ. හරිද? මේක චිත්ත විභක්ති තුල ඡේද 360 මට මතක හැටියට පද තුනටම ගියේ. නමුත් බොහෝ ඡේද ගානක් තුලදී චිත්ත විභක්තිය තුල එක විස්තර වුණා. නික්කේප කාණ්ඩය තුලදී තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ මේ ආදි වශයෙන් තනි ඡේදයක් තුලට ආවා. අට කතා කාණ්ඩය තුලදී චතුසු භූමිසු කුසලං ඉමේ ධම්මා කුසලා කියලා තනි පේලියෙන් විස්තර කළා. විනාඩියක්. එතකොට දැන් මේ බලන්න මාතිකාවලදී කිව්වේ කුසල ධම්මා කියලා. චිත්ත විභක්තියේදී බොහෝ ඡේද ගානක් වේදම් කරලා ඒක විස්තර කළා. නික්කේප රාශියේදී සංක්ෂේප වශයෙන් කෙටියෙන් විස්තර කළා. අට කතා කාණ්ඩය තුල තියෙනකොට එක පේලියකින් විස්තර කළා චතුසු භූමිසු කුසලං ඉමේ ධම්මා කුසලා. කුසල් සිත් 21යි තත්සම්පයුක්ත චෛතසික 38යි කියලා. මේ විදිහට බුද්ධ දේශනාව විවිධාකාරයෙන් දේශනා වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ කොයි විදිහට දේශනා වුණත් මේ ධර්මයේ ස්වාක්කාතයි. මුල, මැද, අග යහපත්මයි. ඒ නිසාම මේක සාන්දෘෂ්ටිකයි. මේ භවයේම දහම් රසය විඳින්නට පුළුවන් උත්සාහය ගත්තොත්. ඒ වගේම මේක අකාලිකයි. ඇයි මේක නිවැරදිව තේරුම් ගන්න මේකේ තියෙන රසය වැඩියෙන් දැනෙනවා. වැඩියෙන් සැනසීම ලැබෙනවා. ඒ වගේම මේක එහිපස්තිකයි. ඕනෑම තමන්ගේ යාළුවෙකුට ඉන්න කියන්න පුළුවන් මේක පොඩ්ඩක් ඇවිල්ලා බලලා ඉගෙන ගන්න, අහන්න, බලන්න කියලා කියන්නට පුළුවන් බය නැතුව. ඒ නිසා මේක එහිපස්තිකයි. ඊළඟට දැන් බලන්නකෝ. දැන් මේ ගෙවල් වල වැඩ නැති හින්දාද මේවා අපි ඉගෙන ගන්නෙ. හරි අපිට වෙන වැඩ නැද්ද කරන්න? තියෙනවා. නමුත් මේක ඕපනයිකයි. අන් හැම වැඩකටම වැඩියේ තමාගේ සිතෙහි පිහිටුවාලීමට සුදුසුයි. ඒක දහම් ගුණයක්. ඊළඟට හැමෝම මේකට එනවද? නෑ. ඇයි එන්නේ නැත්තේ? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. මේක පිළිටන්නේ ඒ සඳහා වූ නුවණක් තියෙන පුද්ගලයෙකුට විතරයි. ඉතින් අනිත් අයට අපි බීරියාලියන්ට වීණා වාදනය කරලා වැඩකුත් නෑ. මේ ආදී ගුණ ඕනෑ තරම් අපිට අත්දකින්නට පුළුවන් මේ අභිධර්මයේ හදාරද්දී. මෙතනදිත් මාතිකා වශයෙන් කිව්වත්, චිත්ත විභක්ති වශයෙන් කිව්වත්, නික්කේප රාශි කිව්වත්, අට කතා කිව්වත් කොතනදිත් එකම ධර්මයේ විවිධ පරයයන් දේශනා කරලා තිබුණට එකම දහම් රසය අරගන්නට පුළුවන් විදියට දේශනා වෙලා තියෙනවා. ඊළඟට අපි අරගෙන බැලුවොත් අත්තසාලිනියේ අවසානයේට මේක දීලා තියෙනවා. චිත්ත විභක්ති රූපංච නික්කේපෝ අත්ත ජෝතනා ගම්බීරං නිපුණං ඨානං තම්පි බුද්දේන දේශිතං.
චිත්ත විභක්ති, රූප විභක්ති, නික්කේ පත්තුද්වාර යන මේ කාරණිය ගැඹුරුයි සියුම්. එසේ වූ ධම්මසංගණීය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙච්චර පැහැදිලිව මේවා විස්තර කරලා තියෙද්දී සිංහලෙන් කිව්වොත් බයිලා කියන අයත් ඉන්නවා. හරි? අපි ඒ ගැන අවධානය යොමු නොකර අපි අපේ පාරේ යන්. හරි. දැන් මේ කියන නික්කේප කාණ්ඩයට පාදක වෙලා තියෙන්නේ මෙන්න මේ කියන තික්ක මාතිකා 22ත් කුසල තිකේ පටන් සනිදස්සන තිකේ දක්වා වූ මාතිකා 22ත් අභිධම්ම දුක මාතිකා හැටියට පරිච්ඡේද 13ක් හේතුගොච්ඡකයේ සිට පිටි දුකේ දක්වා වූ පරිච්ඡේද 13ක් තමයි මූලික වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව සුත්තන්ත මාතිකා සඳහා යම් කිසි ආධාරයක් දීලා තියෙනවා නික්කේප කාණ්ඩය තුලදී. එතන මාතිකා පද 42ක් දීලා තියෙනවා තනි පද 84ක් හැටියට. මේ සියලු දේ සඳහා නික්කේප කාණ්ඩය ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මේ දැන් අපි ඊළඟට අපි බලමු මේ එක එක මාතිකාවන්හි නික්කේප ආකාරය සහ අට කතා. මම අට කතාවත් මේකට ඇඳලා මර ගන්න. ඒ විදිහට කොහොමද ඒක යෙදෙන්නේ කියලා. අපි පළවෙනි ත්‍රිකයෙන් පටන් අරගමු. පළමු ත්‍රික මාතිකාව කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යය කතා ධම්මා. ධම්මසංගණි ප්‍රකරණයේ ග්‍රන්ථයේ අංක පිටු අංක 1 බලන්න මේ මාතිකා ටික මේ විදිහට මම හිතුවේ මේවා කියන්න ඕනේ නැහැ. මොකද මෙතන ඉන්නේ ධම්මසංගණිය ඉගෙනගෙන ඉන්න අය නිසා. 989 1383 කියන්නේ මොනවද කියලා මම කියන්න අවශ්‍ය නැහැ. මම දන්නේ නැහැ අතන ඔඩියන්ස් එක කවුද ඉන්නේ කියලා. අලුත් කෙනෙක් එහෙම මේක අහගෙන ඉන්නවා නම් ධම්මසංගණී ප්‍රකරණයේ පිටු අංක 1 මේ ටික සඳහන් වෙනවා මාතිකා පද සියල්ල පිළිවෙලින් එක යට එක. ඒකේ පළවෙනි තික මාතිකාව තමයි කුසල ධම්මා, අකුසල ධම්මා, උව්‍යා කතා ධම්මා කියලා දීලා තියෙන ත්‍රිකය කියන්නේ පද 3යි කියන එක. ඒක මුල් පදයෙන් හඳුන්වන නිසා අපි ඒකට කියනවා කුසල තිකය කියලා. ඒ එක එක පදයක් ඉස්සරහින් ඉලක්කම් දෙක දෙක දීලා තියෙනවා. 989 කියලා දීලා තියෙන්නේ නික්කේප කාණ්ඩයේ කුසල ධම්මා කියන කොටස විස්තර වෙලා තියෙන ඡේදාංකය. 1383 කියලා කියන්නේ අට කතා කාණ්ඩය තුල කුසල ධම්මා කියලා විස්තර කරන තැනට අදාළ ඡේදාංකය. ඒ විදිහට තමයි ඒක යන්නේ. ඊළඟට දැන් අපි බලමු මේ තික මාතිකාවේ පළවෙනි පදය කුසල ධම්මා කියන එක කොහොමද විස්තර වුනේ කියලා. මාතිකා හැටියට කුසල ධම්මා කියලා තනි පදයෙන් කියපු මාතිකාව මාතෘකාව චිත්ත විභක්තියේදී ඡේද ගණනාවක් පුරාවට විස්තර කරලා දක්වලා තියෙනවා. මේක කොහොමද නික්කේප කාණ්ඩයේ විස්තර කළේ? නික්කේප කිව්වේ බහා කරපු දේශනය. ඡේද 989 කතමේ ධම්මා කුසල හැටියට ඒක විස්තර වෙනවා. තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා කුසල. මෙන්න මේ විදිහට නික්කේප කාණ්ඩය තුල අර මාතිකාවේ සඳහන් කුසල ධම්මා කියන පදය සංක්ෂේප වශයෙන් විස්තර කරලා දීලා තියෙනවා. මා දැන් මේ පදේ පහුගිය පද ටික විස්තර කරද්දි මේක එකින් එක විස්තර වුණා. තීනි කියලා කිව්වේ ගණන පරිච්ඡේදය. ගණන කියලා කිව්වේ ඒක තීනි කුසල මූල තුනම තමයි. කුසල වූයේත් ඒකම තමයි, මූල වූයේත් ඒකම තමයි. ආයි මූලයෙන් තොරව කුසලයක් ඇති වෙන්න විදිහක් නැහැ. හරිද? එතකොට ඒක කාම භූමිය විතරක් නෙමෙයි. චාතුර් භූමික කුසලයේම අරගත්තත් මූලයෙන් තොරව කුසලයක් ඇති වෙන්න විදිහක් නැහැ. හරි? ඒ නිසා තමයි පළමුවෙන්ම කුසල මූලය මේ මූලය අල්ලගත්තේ. ඒ අනුව තමයි කිව්වේ මූල හැටියට 3යි තියෙන්නේ. අඩු වැඩි වෙන්න බෑ. තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ. හරිද? දැන් ඔන්න මේ ගොඩනැගිල්ල හදන මූලික කණු 3 ඉදිරිපත් කළා. දැන් ඒ කණු 3 තුල ගොඩනගන්නේ තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. අන්න ස්කන්ධ 4 පෙන්නවා. නාමස්කන්ධ 4 පෙන්නවා. තං සමුට්ඨානං මේවා කරන කොටගෙන ඇතිවන්නා වූ කාය කම්ම වචී කම්ම මනෝ කම්ම හිමේ ධම්මා කුසල. එහෙමනම් මෙතනදී මූල ටික අරන් පෙන්නලා ඉස්සරළම ඊට පස්සේ ස්කන්ධ ටික අරගෙන පෙන්නවා. ඊට පස්සේ ద్వාර ටික කම්මද්්වාරය අරගෙන පෙන්නවා. මෙන්න මේ ටික එක වුණාම කුසලයි. ආයේ එතනින් එහාට
තවත් අඩුම කුඩුම එකහු කරලා මේක දීර්ඝ කරන්න හෝ කම්ප්ලිකේට් කරන්න අවශ්‍ය නැහැ. මේ තුල ਸਰව සම්පූර්ණයෙන් කුසලය කියන එක අඩු වැඩි නැතුව හාත්පස ආවරණය වෙන පරිදි විස්තර වෙලා තියෙන නිසා. හරිද? හොඳයි. මේ නික්කේප කාණ්ඩයේ විස්තර වෙලා තියෙන විදිය. ඊළඟට සංසන්දනාත්මකව අපි බලන්න ඕන නිසා අපි බලමු මේක අට කතා කාණ්ඩයේ කොහොමද තියෙන්නේ කියලා. අට කතා කාණ්ඩයෙන් කරන්නේ හැම වෙලාවෙම මේකට තියෙන අභිදෙයාර්ථ උදුරලා දක්වන එක. අභිදෙයාර්ථ කියලා කියන්නේ මීට අයත් වන පරමාර්ථ ධර්මයෝ මොනවද කියලා පෙන්වන එක. චතුසු භූමීසු කුසලං ඉමේ ධම්මා කුසලා. ඔව්. අපි නික්කේප කාණ්ඩය තුල මේ විදිහට කතමේ ධම්මා කුසලා කියන පදේ අරගත්තා. අපි දැන් අට කතා කාණ්ඩය තුල බලනකොට එතනදී තනි වාක්‍යයෙන් දෙනවා චතුසු භූමීසු කුසලං ඉමේ ධම්මා කුසලා. තනි වාක්‍යයයි සියල්ල අඩංගුයි චතුසු භූමීසු කුසලං. සිව් භූමියේ වූ කුසලය තමයි ඉමේ ධම්මා කුසලා. කුසලය කියලා හැඳින්වුවේ. එහෙනම් ඒකට අදාළ අභිදෙයාර්ථ දැන් අපි මේ නික්කේප කාණ්ඩයත් අට කතා කාණ්ඩයත් ඇසුරින් එක්කස් කරපුවාම අපිට හම්බ වෙනවා චතුසු භූමීසු කුසලං. කුසල සිත් 21යි තත් සම්පයුක්ත චෛතසික 38යි. වෙන්න අභිදෙයාර්ථ. හරිද? එතකොට මේ කුසල් සිත් 21 කිව්වහම මේක කුසල් මුල් තුන තියෙන වග. එතකොට මේකට අදාළ ස්කන්ධ මොනවද කියන එක, මේකට අදාළව කටයුතු කරන ద్వාර මොනවද කියන එක, අර්ථ ධර්ම හැටියට කුසල් ආකාරයෙන් යෙදෙන විදිහ මේ සියලුම මේ අර කියන අටෙන් බොහෝ දේවල් අපිට මේ තුල ඇහිඳ ගන්නට පුළුවන් වෙනවා. මේ තමයි කුසල ධම්මා කියන කියපු මාතෘකාවේ චිත්ත විභක්තිය යටතේ බොහෝ තරමක් විස්තර වෙලා තිබුණත් නික්කේප කාණ්ඩය තුල බහා දේශනා කරලා අට කතා කාණ්ඩය තුලදී අර්ථ ඉගිලීම සඳහා අවශ්‍ය පදගතය දීලා අපි විසින් අර්ථ උදුරා ගැනීම කුසල් සිත් 21යි ජත් සම්පයුක්ත චෛතසික 38යි. චතුසු භූමීසු කුසලං නිසා කුසල් සිත් 21ම අපි අරගන්නට ඕනේ. මෙතන කුසලං කියලා කිව්වහම මේක චිත්තෝත්පාදයේ හැටියටම ගන්න ඕනේ. ඒ නිසා ඊට අදාළ චෛතසික සියල්ලත් අරගන්නට ඕනේ. චතු භූමික කුසලයේ මරන් තියෙන නිසා චෛතසික 38ම අරගන්නට ඕනේ. මෙතෙක් කතා කරපු දේ ගැන මම හිතනවා ගැටලුවක් එහෙම තියෙනවා නම් පොඩි සාකච්ඡා වාරයක් දාලා බලමුකෝ අපි. මමත් මේ පළවෙනි වතාවට නික්කේප කාණ්ඩේ කරන්නේ. සමාවෙන්ද මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. දැන් අකුසල් වලදී අහේතුක අකුසල් කියලා මෝහය දීලා තියෙනවා. එතකොට මෝහයට මූලයක් තියෙන මෝහය කියන්නේ ඒක ඒ මූලයක්. නමුත් ඒක අහේතුක අකුසලයක් වශයෙන් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ මොකද කොහෙද එහෙම හඳුන්වලා තියෙන්නේ? යමක ප්‍රකරණයේ තියෙනවා සර්. ඒ ඡේදය මතකද? ඔබතුමියට ඒ ඡේදය හරියට ගැලපුවොත් හරියට කතා කළොත් ඒක දැන් එක මුලදීම තියෙනවානේ ප්‍රශ්න. මම හිතන්නේ ජයන්ත රත්නායක මහත්මයා නම් මේ ගැන හොඳින් දන්නවා ඇති. ප්‍රශ්න අහලා තියෙනවා. ඒකෙදි දැන් අකුසලය එකට මේ උපදින්නේ කුසල ඒ වගේ කතමේ ධම්ම අකුසලා කියලා නෙමෙයි එතනදී එන්නේ ඒකේචි කුසලා මූලා සබ්බේතේ කුසලා ධම්මා. ඒ වගේ ඒකේචි අකුසලා මූලා සබ්බේතේ අකුසලා ධම්මා. ඒ වගේ අහනකොට එතනදී හේතුක අකුසල් විදිහට තමයි මෝහය අරන් තියෙන්නේ. ජයන්ත රත්නායක මහත්මයා මේ ගැන පොඩ්ඩක් මීට වැඩි විස්තරයක් දන්නවා ඇති පොඩ්ඩක් ඒ ගැන මට එතනදී මම ඒක කියවනකොට ඇත්තටම මට මුලදී පැටලිල්ලක් ඇති වුණා. නමුත් මෝහය සමග මෝහය ඒ කියන්නේ වෙන අකුසලයක් එක්ක ඒක තනිකර ඒක මූලයක් වශයෙන් ක්‍රියාත්මක වුණාට ඒකත් මෝහය තනි අකුසලයක් විදිහට නගින්න නැති නිසා එතනදී ඒක කොහොමද අර්ථ දක්වන්නේ කියන එක ගැන පොඩ්ඩක් මට ප්‍රශ්නයක් තියෙනවා. මෝහය කියන එක තනි හෝ වේවා ගෲප් හැටියට හෝ වේවා අකුසලයක් හැටියට එන්නේ නැත්නම් අනේ දෙයියනේ ඇයි අපි මෙච්චර මහන්සි වෙන්නේ? නෑ සර් අකුසලයක් විදිහට එනවා. නමුත් ඒක හේතුක විදිහට තමයි අර්ථ දක්වලා තියෙන්නේ. මෝහය කියන්නේ හේතු ධර්මයක්ද අහේතු ධර්මයක්ද?
හේතු ධර්මයක්. නමුත් ඒක එතනදී යමක ප්‍රකරණයේ අර්ථ දක්වලා තියෙන පොඩ්ඩක් ජයන්ත රත්නායක මහත්මයා මේක ඒක මෙහෙමයි මම විශ්වාස කරන විදිහට ඔය ඔබේ කතා කරන්නේ එම හේතු ධර්මයක් සමග තවත් හේතුවක් තවත් අකුසල හේතුවක් එදිලා තියෙනවද කියන කාරණේ වෙන්න ඕන ඔය කතා කරන්නේ. එතකොට ඔව් එතකොට දැන් මෝහ මූලසිතක් අරගත්තොත් මෝහ මූලසිතක මෝහය මූල හැටියට එදිලා තියෙන්නේ මෝහය විතරයි. එවැනි වෙලාවකදී එම මෝහය එම අකුසල මූලයේ සමග තවත් අකුසල මූලයක් නැtei කියන අර්ථය යමකේ තුල සාකච්ඡා වෙනව අනිවාර්යයෙන්ම. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මෝහය කියන එක අකුසලයක් නොවේ කියලා හෝ මෝහය කියන එක අකුසල මූලයක් නොවේ කියලා හෝ අදහස් වෙන්නේ නැහැ. ඒ තැන ධර්මයේදීම ඒ තැනට සුදුසු පරිද්දෙන් සාකච්ඡා විය යුතුයි. මගේ මේ ගිය සතියේ කරපු දේශනාවෙත් මම පැහැදිලිව විස්තර කරලා පෙන්නුවා අර මේ සූත්‍ර පිටකයේ උදාහරණ අරගෙන පත්තකම්ම සූත්‍රයයි ව්‍යග්ගපච්ච සූත්‍රයයි තවත් ඒකුයි අරගෙන එතන කොහොමද සීල සම්පදාව විස්තර වෙන්නේ කියලා. ඒ තැන විවිධාකාරයෙන් විස්තර වෙලා තිබෙනවා. එතකොට අපි එක තැනක තියෙන එකක් අරගෙන ඒක සර්වසාධාරණ විදිහට හැමතැනටම ගලපන්න ගියොත් අපි පරදිනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ දැන් එක තැනකදී දේශනා කරන ධර්මය එතැනට සුදුසු විදිහ විතරයි. බුදුහාමුදුරුවෝ දැන් ඔක්කොම එතෙන්ට කියන්න ගියේ නැහැ. ඒ පුද්ගලයාට අවශ්‍ය ටික එතනදී ඒ ටික කියලා දුන්න එච්චරයි. එතකොට ඒ ධර්මය අරගෙන ඊට හාත්පසින් වෙනස් වූ පරිසරයක් තුල විස්තර කරන්න ගියොත් අපිට ඒක ගැලපෙන්නේ නැහැ. දැන් මෙතනදී අපි කතා කරනවා කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා කියලා. කුසලයේ කියන්නේ මොකක්ද? අකුසලයේ කියන්නේ මොකක්ද? ඒකට මූලිකාර්ථ දැක්වීම අරන් බැලුවොත් කුසලයේ කියලා කියන්නේ තමාගේ సంతානය තුල ඇති වුණොත් අනාගතයේ ඉෂ්ට විපාක ලබා දෙන දෙයක්. අකුසලයේ කියලා කියන්නේ තමාගේ సంతානය තුල ඇති වුණොත් අනාගතයේදී අනිෂ්ට විපාක ඇති කරලා තියෙන ස්වභාවයක්. එතකොට හැම වෙලාවකම මෝහය තියෙන නිසා තමයි අනිකුත් තදේ කට්ටාච කිලේසා. ඒ අනිකුත් සියලුම කිලේශ ධර්ම එක්රැස් වෙන්නේ අරයා ඉන්න තැන. එතකොට එහෙමනම් අනිවාර්යෙන්ම මෝහය කියන එක අකුසලයක්මයි අකුසල මූලයක්මයි. එයා ඉන්න තැන යෙදෙන ඕනෑම ධර්මතාවයක් අකුසල වෙනවාමයි. ඉතින් ඒ පදනමේ ඉඳගෙන අපි මේ ටික විස්තර කරගෙන යමකේට එන වෙලාවේදී ගැඹුරු අර්ථය එතනදී බලමු. මොකද මටත් යමකේ ওই ඡේදය එකපාරටම දැන් මතක නෑ. ඒ නිසා ඒක හරියටම කොහොමද කියලා විස්තර කරගන්න අමාරුයි මට. දරුවන් සර්ණයි බංගල මහත්මයා. මේ මහත්මිය කියනවා ඇත්තේ අහේතුක අර මෝහ මූලයේ මෝහය සහේතුක වෙන්නේ නෑ. ඔබතුමා කිව්වා වගේම මෝහ මූලයේ මෝහයට තවත් මූලයක් නෑ සහේතුක වෙන්න. ඒකින්ද තමයි මේ මෝහ මූලයේ දෙන මෝහය අහේතුක වෙන්නේ. ඒක අකුසලයක්මයි. ඒ මෝහ මූලයේ මෝහය අහේතුකයි කියලා කියන්නේ ඒ හේතුවෙන්. වෙන කාරණයක් සම්ප්‍රයුක්ත වෙන්නේ නැති නිසා. අහේතුකා ධම්මා ගොඩෙත් ඒ විදිහටම එනවා. ඒකින්ද අපිට ඒක ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. ඒ මෝහය අහේතුක වෙන්නේ ඒ මෝහයට සහේතුක වෙන්න තවත් මූලයක් නැති නිසා. දරුවන් සර්ණයි සම්ප්‍රයුක්ත වෙන්නේ. සමාවෙන්න එතනදී මට අහන්න ඕනි ප්‍රශ්නේ ඇත්තටම මූලයක් නැතුව අකුසලයක් විදිහට මෝහය ගන්නවද? ඒක මූලයක් වශයෙන් අරගෙන තියෙනවා. අන්න එතනයි මං ප්‍රශ්නයක් දැන් මූලයක් නැතුව අකුසලයක් උපදින්නේ නැහැ කියන කුසලයක් උපදින්නේ නැහැ කියන එක අපිට මේ සම්පූර්ණ වශයෙන්ම අර්ථ දක්වන්න පුළුවන්. නමුත් මූලයක් නැතුව අකුසලයක් උපදිනවද නැද්ද කියන එක ගැන ප්‍රශ්න තමයි මම ඒක ගැන මට හරියටම කියන්න දරුවන් සර්ණයි මහත්මිය එතන මෝහ සිද්දක අකුසලමයි. මෝහ මූලයක් අකුසලමයි. එතන තියෙන එකම විභේදනය ඒ සහේතුක වෙන්නේ නැහැ මෝහ මූලයේ මෝහය. ඒකින්දයි ඒක වෙන් කරලා තියෙන්නේ. යමක ප්‍රකරණෙත් ඒ විදිහටමයි කරලා තියෙන්නේ. යමක ප්‍රකරණයට යන්න ඕනේ නැහැ. අහේතුක අහෝතික මාතිකාවලත් ඒ මෝහ මූලයේ මෝහය අයින් කරනවා. සහේතුකා ධම්මා වලට වැටෙන්නේ නැහැ. ඒක අහේතුක ධර්මයක්. ඒ කියන්නේ ඒක අකුසලයක් නොවන හින්දා නෙවෙයි. ඒකට සහේතුක වෙන්න සම්ප්‍රයුක්ත වෙන්න තවත් මූලයක් නැති නිසා. මම හිතන්නේ ඒ කාරණේ දැන් පැහැදිලි ඇති. දරුවන් සර්ණයි. පැහැදිලි සුතිරුවන්.
බොහොම පිං තෙරුවන්. තව ඒ වගේ සැකතෙන් ගැටලු තැන් තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න. මොකද අභිධර්මයේ ඉගෙන ගන්න බෑ ප්‍රශ්න අහන්න නැත්තම්. කරුණාකරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතකොට තමයි තමන්ගේ ගැටලු විසඳගෙන අභිධර්මයේ තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. සමා වෙනස මට ඔව්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නික්කේප කාණ්ඩෙත් අට කතා කාණ්ඩෙත් මේ ඕග ගොච්චකයා යෝග ගොච්චකයා විස්තර විභාගයක් කරලා නැහැ. ඉතින් අපි ඒ වගේ ප්‍රශ්න විභාගයටත් ඇවිල්ලා තියෙනවා. එහෙම වුණොත් කොහොමද මේක අනිත් ගොච්චක විදිහටම ගන්න ඕනද නැත්නම් විස්තර විභාගයක් නැහැ ඒ දෙකේම? ඡේද නම්බර් 1500 බලන්න සර්. 1500 1501 ඕග ගොච්චකේ යෝග ගොච්චකේ. එහෙමයි ඉතින්. දැන් බොහෝ තැන්වල පෙය්‍යාල ක්‍රමයේ දීලා තියෙනවා. පෙය්‍යාල ක්‍රමයෙන් දෙන්නේ ඒ පෙය අකුරෙන් වහපු කොටස ඊට කලින් ඡේදවල දීලා තියෙන නිසා. දැන් ඕග යෝග ගොච්චක වල යම්කිසි තැනක ඒක වැඩි විස්තර දීලා නැත්නම් ඒ කියන්නේ එකී ණය ක්‍රමය ඊට කලින් විස්තර වූ නිසා ඒකටම අනුරූපව මෙයත් විස්තර කළ හැකි හේයින් නැවත එය රිපීට් කරලා නැහැ. පොත දික් වෙන නිසා ඒක රිපීට් කරලා නැහැ. නමුත් ඊට අදාළ ණය ක්‍රමය ඊට කලින් ඡේදයේ හෝ ඊට කලින් අවස්ථාවක අනිවාර්යෙන් යෙදිලා තියෙනවා. ඒ නිසායි සමා වෙනස ඒකටම අදාළ තව ප්‍රශ්නයක්. එතකොට සර් අපි ඕග ගොච්චකෙත් යෝග ගොච්චකෙත් ධර්ම හැටියට ගන්නේ ලෝභ දිට්ඨි මෝහ කියන ධර්ම තුනමද ගන්නේ? ඒ දෙකටම ඔවුනේ ඉතින් ආසව ගොච්චකයයි ඕග ගොච්චකයයි යෝග ගොච්චකයයි තුනම එක හා සමානව යන්නේ. මොකද අභිධේයාර්ථ එක හා සමානයි. ලෝභ දිට්ඨි මෝහන යෙදෙන්නේ ওই තුනටම. එතකොට ඔබ ආසව ගොච්චකේ හරියට ඇනලයිස් කළා නම් ඕග ගොච්චකයත් එහෙමමයි යෝග ගොච්චකයත් එහෙමමයි. එකම අභිධේයාර්ථ එකම ආකාරයට යෙදෙන්නේ. එය ඉදිරිපත් වෙන පැතිකඩ වෙනස් නිසා වෙනස් නම් තුනකින් ඉදිරිපත් කරලා තියෙනවා. ආසව කියලා කිව්වොත් මත් කරන අර්ථය, ඕග කියලා කිව්වොත් සසර පත්ලේ ගසන අර්ථය, යෝග කියලා කිව්වොත් සසරෙහි යොදවන අර්ථය. නමුත් ධර්මතා අභිධේයාර්ථ එකමයි. මෝහ, ලෝභ, දිට්ඨි. ඒ නිසා එකක් හරියට ඉගෙන ගත්තා නම් අනිත් ටිකත් ඒ විදිහටම තමයි සියලුම ධර්මතා පද ගැලපීම් සිදු වෙන්නේ. ඒක ඉදිරිපත් වෙන පැතිකඩ තමයි වෙනස් වෙන්නේ. පිළිතුර පැහැදිලි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මංගල මහත්මයා. ඔව්. මටත් මම මේ මුල්ම හරියට ඉන්න බැරි වුණා. මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නම් හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේට නික්කේප කාණ්ඩය තමයි දේශනා කරන්නේ නේද? බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ට නික්කේප කාණ්ඩය දේශනා කළයි කියලා මම කියවලා නැහැ. මාත්‍රිකා හැටියට පද තැබුවයි කියලා තමයි කියන්නේ. ඔව් මට තියෙන අර විස්තර කරගන්න ඕනේ. ඒතකොට චිත්ත කාණ්ඩය එහෙම තියෙන්නේ දිගටම කරන දේශනාවෙමද? ඇයි දැන් මාතිකා ටික හරියට විස්තර වුණා නම් සරියුත් ස්වාමීන් වහන්සේ වගේ මහා ප්‍රඥයෙකුට ඒක දිගෑර ගන්න එක ඊතරම් ප්‍රශ්නයක් වෙන්න බෑ. හැබැයි මම කිසිම පොතක කියවලා නැහැ බුදුරජාණන් වහන්සේ මේ සරියුත් හාමුදුරුවන්ට දේශනා කළේ මෙන්න මේ වචන ලැයිස්තුවයි කියලා. එහෙම එකක් කොහෙවත් නැහැ. ධර්මයේ සඳහන් වෙන්නේ මාත්‍රිකා වශයෙන්. ඒකට මොකද්ද කියන්නේ? මොනවාද? සංක්ෂේප වශයෙන්. අන්න ඒ විදිහට දේශනා කරපු එකනේ. සංක්ෂිප්ත වශයෙන්. ඔව්. මොකද සරියුත් හාමුදුරුවෝ කියන්නේ මහා ප්‍රඥා. එතකොට උන්වහන්සේට ඇතිතරමින් කිව්වා මම මෙන්න මේ ටික මෙන්න මේ විදිහටයි කිව්වේ කියලා. ඒතකොට ඒක විස්තර කරගන්න දැනුම උන්වහන්සේ ගාව තියෙනවා. තෙරුවන් සරණයි තේරුණා. හරි. එහෙමනම් අපි ඉදිරියට යමු. දැන් මේ කතා කළේ කුසල ධම්මා කියන පදය නික්කේප රාශියේ සහ අට කතා කාණ්ඩයේ තුල කොහොමද ඉදිරිපත් වුනේ කියලා. ඊළඟට බැලුවොත් ඕකෙම දෙවෙනි පදය අකුසල ධම්මා කියන එක කොහොමද අපි අරගන්නේ? අකුසල ධම්මා ඒක චිත්ත විභක්තියේ පද 66ක් තුල ඡේද 66ක් තුල විස්තර වෙනකොට නික්කේප කාණ්ඩයේ තුලදී තනි ඡේදයක් තුල ඡේද 990 තුල විස්තර කළා තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ටාච කිලේසා සම්පයුක්තෝ වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා අකුසල මේ විදිහට
කුසල මූලය එතනදිත් මුල් කරගත්තා. ඒ කුසල මූල මුල් කරගෙන ඇතිවන්නා වූ යම්කිසි නාමස්කන්ධ සංඛ්‍යාවක් තියෙනවද? ඒ ටිකයි. ඒ හේතුවෙන් ඇතිවෙන කම්මද්්වාර ක්‍රියාත්මක වෙන කම්මද්්වාර ටික අරගත්තා නම් මෙන්න මේ ඔක්කොම ටික කුසලයි කියලා හැඳින්වුවා. ඒ තමයි නික්කේප කාණ්ඩයේ අර්ථ දැක්වීම එතෙන්ට ආවේ. මේක අර්ථ කතා කාණ්ඩයට යනකොට අර්ථ උදුරා දැක්වීමේදී ඉතා සරලව කිව්වා ද්වාදස අකුසල චිත්තුප්පාදා ඉමේ ධම්මා අකුසල. ද්වාදස අකුසල චිත්තුප්පාදා. අපි දන්නවා අකුසල චිත්තුප්පාදයෝ 12යි තියෙන්නේ. එහෙමනම් අකුසල කිව්වහම ඒ කියන අකුසල චිත්තුත්පාද 12 තමයි අකුසල කියලා වෙන්නේ. එතකොට ඒ කියන අකුසල චිත්තුත්පාද තමයි අකුසල චිත්තුත්පාද 12 තුල තමයි අකුසල මූල යෙදෙන්නේ. ඒ ආශ්‍රයෙන් අකුසලයට නැඹුරු වූ නාමස්කන්ධ ඇති වෙන්නේ. ඒ හේතුවෙන්ම කම්මද්්වාර අකුසලයට බරව ඇති වෙන්නේ. එහෙමනම් ද්වාදස අකුසල චිත්තුත්පාදා කියලා කිව්වනම් ඊට අනුරූපව අපිට අභිධේයාර්ථ ටික අහුලන්න පුළුවන්. අකුසල් සිත් 12යි තත් සම්පයුක්ත චෛතසික 27යි කියලා. දැන් මම විශ්වාස කරනවා මෙතන ඉන්න ඔඩියන්ස් එකට මේ දැන් අකුසල් සිත් 12 මොනවද චෛතසික 27 මොනවද කියලා මුතුන් විස්තර කරන්න ඕනේ. ඒවා දැනගෙන ඉන්නට ඕනේ. නැත්තම් මෙච්චර දුරක් ඉන්න බෑනේ. මේ විදිහට අපිට දැන් අභිධේයාර්ථ අහුල ගන්න පුළුවන්. මේ විදිහට තමයි නික්කේප කාණ්ඩයේ ඉදිරිපත් කිරීමත් අට කතා කාණ්ඩයේ ඉදිරිපත් කිරීමත් ඒ අනුව අභිධේයාර්ථ අහුලා ගැනීමට පහසුවක් දැක්වෙන ආකාරය. හරි. දැන් අපි බලමු තුන්වෙනි පදය. අව්‍යාකතා ධම්මා. ඒ අව්‍යාකතා ධම්මා කියන එක මට මෙතන වැරදි මම හිතන්නේ පද 66ක් නෙමෙයි ඊට වෙනස් ගානක් තියෙන මගේ අතේ වැරද්දක් හිතන ඇති. නික්කේප කාණ්ඩය ඒක තුල දේශනා වෙන්නේ ඔන්න දැන් මෙතන විශේෂයක් බලන්න වෙනවා. කුසල කුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ යේච ධම්මා කිරියා නේව කුසල නා කුසල නච කම්ම විපාකා සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා අව්‍යකතා. කටන්දර ගොඩාක් එතන කියනවා. අපි පොඩ්ඩක් මේක සරල කරලා බලමු. කොටස් කිහිපයකට විස්තර කරන්න වෙනවා. කුසල කුසලානං ධම්මානං විපාකා. කුසල හෝ අකුසල හෝ ධර්මයන්ගේ විපාක ඒක එතකොට කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර වෙන්න පුළුවන්, අරූපාවචර වෙන්න පුළුවන්, අපරියාපන්න වෙන්න පුළුවන්. මොනවද? කුසල අකුසල ධර්මයන්ගේ විපාක. සුදුසු තැනට ඒක යෙදිලා අපි ගලපලා අරගන්න දැනගන්නට ඕනේ. එතකොට ඒ කියන විපාක තුලත් නාමස්කන්ධ හතර තියෙන්න පුළුවන්. වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. ඊළඟට ඒ දැන් කතා කළේ විපාකය. ඊට අමතරව අව්‍යාකත ගොඩට වැටෙනවා ක්‍රියාසිට ටික. මෙතනදී ඒක විස්තර කළා යේච ධම්මා කිරියා නේව කුසල නා කුසල නච්ච කම්ම විපාකා. හරිද? ක්‍රියා කියලා කොටසක් තියෙනවා. නේව කුසල කුසලත් නෙමෙයි, නා අකුසල අකුසලත් නෙමෙයි, නච්ච කම්ම විපාකා කර්ම විපාකයොත් නෙමෙයි. අන්න ඒවට තමයි ක්‍රියා කියලා කිව්වේ. එහෙමනම් විපාක විතරක් නෙමෙයි ක්‍රියා කොටස ටිකත් මේ කියන අව්‍යාකෘත කොටට අඩංගුයි. එතකින් නැවතුනේත් නැහැ. සබ්බංච රූපං සියලුම රූප ධර්ම ටික රූප 28ම රූපස්කන්ධයම සබ්බංච රූපං ඒකත් අව්‍යාකෘත කොටට ඇදෙන්නේ. ඇයි? රූප කියන ඒවා කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි විපාකත් නෙමෙයි. එහෙමනම් සබ්බංච රූපං අසංකතාච ධාතු නිර්වාණය කියන එකත් මේ කිව්ව එකටවත් අඩංගු වෙන්නේ නැති ස්වාධීන ධර්මතාවයක්. එහෙමනම් ඒකත් අව්‍යාකෘත හැටියට සලකනවා. මෙන්න මේ සියල්ලම අව්‍යාකෘතා කියලා ගන්නවා. මේ විදිහට මේක සැලකුවා නම් මේ කියන පළවෙනි තික මාතිකාව තුලදී 170ක් වූ පරමාර්ථ ධර්මයෝ සියල්ලම කැටි කරලා ගත්තා වෙනවා. ඒ විදිහට තමයි අව්‍යාකෘත කොට ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් ඉතින් මෙතනදී මේක විස්තර කරනවා නම් මටත් ගොඩාක් කියන්න තියෙනවා. නමුත් කාල වේලාවත් එක්ක සලකලා අපි කෙටියෙන් කතා කළොත් දැන් බලන්න කුසල කුසලානං කම්මා ධම්මානං විපාකා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්නා කිව්වහම
අපි දන්නවා අකුසල නම් තියෙන්නේ කාමාවචරයේ විතරයි. එතකොට කුසලයේ බෙදලා යනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න කියලා හතරටම. එහෙමනම් ඒ භූමියේ පවතින වේදනා ස්කන්ධ ආදී නාමස්කන්ධ හතර ඒ විදිහට ගලප ගන්න පුළුවන් වෙන්නට ඕනේ. ඊළඟට ක්‍රියා කියලා කිව්වහම යේච ධම්මා කිරියා නේව කුසලා නා කුසලා නච කම්ම විපාකා. ක්‍රියා කියන එක හඳුන්වන අර්ථ දැක්වීම වෙන්න බලන්න. මම දැකලා තියෙනවා දහම් පාසල් පොත්වල ක්‍රියා කියන්නේ මොනවද? රහතන් වහන්සේට ඇති වෙන ඒවා. එතකොට හත් දෙයියනේ අපිට ඇති වෙන්නේ නැද්ද? පංචද්වාර වර්ජණය ඇති වෙන්නේ නැද්ද? මනෝද්වාර වර්ජණය මේ ඔයාලා අපිට ඇති වෙන්නේ නැද්ද? හරි ඒව ක්‍රියා නෙමේද? ඒ නිසාවෙන් නිවැරදි අර්ථ දැක්වීම බලන්න මොනවද ක්‍රියා කියන්නේ? යේච ධම්මා කිරියා නේව කුසල අනාකුසල නච කම්ම විපාකා. හරි ඒ විදිහට ඒක ගලප ගන්නට ඕනේ. එතකොට රූප ධර්ම අමතක කරන්නත් බෑ, නිවන අමතක කරන්නත් බෑ. ඒ ඔක්කොම පළවෙනි පද දෙකටම ආවේ නැත. එහෙමනම් මේ පදයට එන්න ඕනේ අව්‍යාකෘත ධම්ම හැටියට විස්තර වෙලා තියෙනවා. දැන් මේක කොහොමද අට කතා කාණ්ඩය තුල විස්තර කරන්නේ? චතුසු භූමීසු විපාකෝ තීසු භූමීසු කිරියාව්‍යා කතං රූපංච නිබ්බාණංච ඉමේ ධම්මා අව්‍යාකතා. මේ විදිහට විපාකයත් ක්‍රියාවත් රූපයත් නිර්වාණයත් කියන හතර අව්‍යාකතයි කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒ පදනමේ ඉඳගෙන අපි අභිධර්මයට ඇහුලුවොත් අපිට අහුලා ගන්න පුළුවන් චතුසු භූමීසු විපාකෝ. එහෙමනම් විපාක සිත් 36යි, එහි යෙදෙන චෛතසික 38යි. හොඳට මතක තියාගන්න ඕනේ. මෙහිදී චතුසු භූමීසු විපාකෝ කියලා කියන්නේ මේ අපි කතා කරන්නේ චිත්තෝත්පාද. එහෙමනම් චිත්තෝත්පාදයේ හැටියට ගන්නකොට සිත විතරක් අරගෙන බෑ, ඊට අදාළ වූ චෛතසික ටිකක් ගන්න ඕනේ. ඒ නිසා තමයි තත් සම්පයුක්ත චෛතසික කියලා අපි ඒ ටික අරගන්න. මම මෙතන කෙටියෙන් චෛතසික කියලා විතරයි නම් කරලා තියෙන්නේ. එහෙමනම් චතුසු භූමීසු විපාකෝ කියලා කිව්වහම විපාක සිත් 36යි, චෛතසික එහි අඩංගු චෛතසික 38යි. තීසු භූමීසු කිරියාව්‍යාකතං ක්‍රියා සිත් 20යි, චෛතසික 35යි. රූපංච රූප 28යි. නිබ්බාණංච නිර්වාණයයි. ඉමේ ධම්මා අව්‍යාකතා. වෙන්න අව්‍යාකතයි කියලා අපි හඳුන්වන ධර්මතා ටික. මේ ආකාරයෙන් අට කතා කාණ්ඩය තේරුම් ගන්න ඕනේ. එහි ඒ අනුව අභිධර්මයට අහුලා ගන්නට අපි පුරුදු වෙන්නට ඕනේ. දැන් මේ විදිහට අරන් බලපුවාම අපි දැන් කතා කළා කුසල පදය, අකුසල පදය, අව්‍යාකත පදය. ඒ අනුව කුසල ත්‍රිකය ඉවරයි. ධර්මතා වශයෙන් ගත්තොත් සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණයයි කියන පරමාර්ථ ධර්ම 170ම මේ කියන පදය තුල මේ කියන මාතිකාව තුල ගොනු වෙලා තියෙන ආකාරය මේකෙන් පෙන්눔 කරනවා. එහෙමනම් මේක සප්පදේශද නිප්පදේශද? නිප්පදේශ. මේක නිප්පදේශ ත්‍රිකයක්. මෙන්න මේ විදිහට මේක ගලප ගන්න තෝරගන්න ඕනේ. නික්කේප කාණ්ඩය තුල යම් කිසි අදහසක් අරගන්න අට කතා කාණ්ඩය තුලින් අභිධර්මාර්ථය උදුර ගන්න. මේ විදිහට මේක අරගන්නට පුළුවන්. මේව ඇත්තටම ඉතින් ඔයගොල්ලෝ කරපු දේවල් අර නික්කේප කාණ්ඩයට යෙදෙන අයුරු ගලපන අයුරු විතරයි මම විස්තර කළේ. හරිද? හරි. ප්‍රශ්න නෑ වගේ නේද? හරි අපි එහෙනම් තව ටිකක් ඉස්සරහට යමු. අපි ගමු වේදනාත්‍රිකය. වේදනාත්‍රිකයේ පද තුන තියෙන්නේ සුඛාය වේදනාය සංපයුක්තා ධම්මා, දුක්ඛාය වේදනාය සංපයුක්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනාය සංපයුක්තා ධම්මා. පද තුන හිමයි. ඉස්සරහින් තියෙන අංක ගැන මම කතා කරන්න දෙයක් යන්නේ නැහැ. හරි ඒකේ අපි අරගමු අට කතා කාණ්ඩය තුල කොහොමද මේ මොනවාද නික්කේප කාණ්ඩය තුල කොහොමද මේක දෙන්නේ කියලා. ඡේද 992න් කතමේ ධම්මා සුඛාය වේදනාය සංපයුක්තා කියලා ඉදිරිපත් කරනවා. එතනදී සුඛ භූමියං කාමාවචරේ රූපාවචරේ අපරියාපන්නේ සුඛං වේදනං ඨපෙත්වා තං සංපයුක්තෝ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සුඛාය වේදනාය සංපයුක්තා. හරිද? මේ විදිහට පළවෙනි පදය නික්කේප කාණ්ඩය තුල අර්ථ දක්වලා පෙන්නනවා. දෙවෙනි පදය අරගත්තොත් නික්කේප කාණ්ඩය තුල පෙන්නනවා දුක්ඛ භූමියන්. ඇයි?
කතමේ ධම්මා දුක්ඛාය වේදනාය සංපයුක්තා. දුක් වේදනාව සමග සංප්‍රයුක්ත වූ ධර්ම මොනවද? එහෙමනම් එතනදී දුක්ඛ භූමිය අරගන්න ඕනේ. සුඛාය වේදනාය සංපයුක්තා කිව්වම සුඛ භූමිය අරගත්තා. එතකොට දෙවෙනි පදයේදී සුඛ භූමියන් කියලා අර වගේම කාමාවචරේ දැන් දුක්ඛ භූමියේ තියෙන්නේ කාමාවචරේ විතරයි. එතකොට දුක්ඛ භූමියන් කාමාවචරේ දුක්ඛං වේදනං තපෙත්වා සංපයුක්තෝ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ඉමේ ධම්මා දුක්ඛාය වේදනාය සංපයුක්තා කියලා එතන කිව්වා. තුන් වෙනුව තතමේ ධම්මා අදුක්ඛම සුඛාය වේදනාය සංපයුක්තා. අදුක්ඛම සුඛ වේදනාව සමග සංප්‍රයුක්ත වෙන්නේ මොකක්ද කියලා කිව්වහම අදුක්ඛම සුඛ භූමිය. දැන් බලන්න මේ වචන භාවිතය සුඛ භූමිය, දුක්ඛ භූමිය, අදුක්ඛම සුඛ භූමිය කියලා කියන්නේ ඒ ධර්මතාවයේ පවතින ස්වභාවයේ පවතින තැන. එතකොට කාමාවචරේ, රූපාවචරේ, අරූපාවචරේ අපරියාපන්නේ අදුක්ඛම සුඛං වේදනන්ට අපෙත්වා සංපයුක්තෝ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ඉමේ ධම්මා අදුක්ඛම සුඛාය වේදනාය සංපයුක්තා. පිටු 100 ගාණක් ලියන්න පුළුවන් කාරණා මේ ඡේද තුනකින් ලියලා නික්කේප කාණ්ඩය ඉදිරිපත් කරලා තියෙනවා. හරි? දැන් මේක මෙහෙම පද තුනම එකට අරගෙන අපිට විස්තර කරන්න බැරි නිසා අපි එක එක පදේ වෙන වෙනම අරගමු. ගමු පළවෙනි පදය. කතමේ ධම්මා සුඛාය වේදනාය සංපයුක්තා. නික්කේප කාණ්ඩය. එතකොට මා කලින් කිව්වා විදියටම සුඛ භූමියන් කාමාවචරේ, රූපාවචරේ අපරියාපන්නේ. සුඛං වේදනං තපෙත්වා. සුඛ වේදනාව හැර සංපයුක්තෝ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සුඛාය වේදනාය සංපයුක්තා. දැන් මේ පාඩේ අරගෙන බලපුවාම මෙතන ස්කන්ධ හැටියට දීලා තියෙන්නේ තං සංපයුක්තෝ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ස්කන්ධ තුනයිනේ දීලා තියෙන්නේ. අනිත් දෙකට මොකද උනේ? ඔයගොල්ලෝ දන්නවා. ගාවට අරන් කතා කරන්නේ වේදනා ත්‍රිකේ ගන්න නිසා. එතකොට වේදනාව වේදනා ස්කන්ධය හැර. ඔව්. හරි. වේදනාස්කන්ධේ හැර. එහෙම වුණාම අපිට ඉතුරු වෙන්නේ සංඤක්ඛන්ද සංකාරක්ඛන්ද සුඛ භූමියන් කිව්වහම මෙතන තියෙන සුඛ වේදනාව. එහෙමනම් වේදනාව කියන්නේ ස්කන්ධයක්. එහෙමනම් ඒ ස්කන්ධය අපිට මෙතනින් අයින් කරලා සුඛ වේදනන් තපෙත්වානේ. ඒ කියන්නේ මෙතන අහන්නේ කතමේ ධම්මා සුඛාය වේදනාය සංපයුක්තා. සුඛ වේදනාව සමග සංප්‍රයුක්ත වෙන්නේ මොනවද? හරිනේ. ඒක හරියට අපි මොකද්ද කියන්නේ? අර තේක හදද්දී තේ කොළ වලට මොනවද තව දාන්නේ? උණු වතුරයි සීනි. හරිද? එතකොට අපි තව දාන්නේ ආයෙත් තේ කොළ දානවා කියලා කියන්නේ නෑනේ. ඒ වගේ තේ එකක් හදනකොට තේ කොළ වලට අපි දාන්නේ උණු වතුරත් සීනිත්. හරිද? ඒ වගේ සුඛාය වේදනාය සංපයුක්තා කියලා කිව්වම සුඛ වේදනාව සමග සංප්‍රයුක්ත කරන්නේ මොනවද? සංපයුක්ත වෙන්නේ මොනවද? එහෙමනම් ඊටු ටික තමයි අරගන්න ඕනේ. ඒකට ආපහු වේදනා කියන එක දැනෙන්න අවශ්‍ය නැති නිසා සුඛ වේදනන් තපෙත්වා සුඛ වේදනාව හැර සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ කියන ඉතිරි නාමස්කන්ධ තුන අරගත්තා. දැන් මේක කොහොමද අට කතා කාණ්ඩය තුල පෙන්වන්නේ? කතමේ ධම්මා සුඛාය වේදනාය සංපයුක්තා ඡේද 1386. ඒක ටිකක් දිගයි. ඇයි? මේක විස්තර කරලා ඒ තැනට අනුරූපව අරගන්නට ඕනේ. කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස්ස සහගත චිත්තුප්පාදා. දැන් මෙතන අපි අට කතාවේ කරන්නේ අභිදේයාර්ථ අහුලගෙන එකනේ. එහෙමනම් ඒ තැන තියෙන අභිදේයාර්ථ ටික හොයාගන්න ඕනේ. කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස්ස සහගත චිත්තුප්පාදා. කාමාවචර කුසල සිත් අතරින් සෝමනස්ස සහගත චිත්තුප්පාද 4 තුල මේ කියන සුඛ වේදනාව තියෙනවා. අකුසලතෝ චත්තාරෝ අකුසල සිත් අතරේදී සිත් 4ක මේ කියන සුඛ වේදනාව තියෙනවා. අකුසලතෝ චත්තාරෝ 4යි අකුසල තුල 4ක් තියෙනවා. කාමාවචර කුසලස්ස විපාකතෝ ච කාමාවචර කුසලයන්ගේ විපාක හැටියට 6ක් තියෙනවා. කිරියතෝච පංච කාමාවචර ක්‍රියාවලින් 5ක් අරගන්න පුළුවන්. රූපාවචර තික චතුක්කඥාන කුසලතෝච විපාකතෝච කිරියචෝත. රූපාවචර තික චතුක්කඥාන වලදී ඒ විදිහට අරගන්න කියලා කියනවා. ලෝකෝත්තර තික චතුක්කඥාන කුසලතෝච ඒ ආදී වශයෙන් එකින් එක විස්තර කරනවා. ඔක කොහොම කිව්වට තේරෙන්නේ නැති නිසා පොඩ්ඩක් විස්තරව බලමු. ඉතින් එක අරගන්න.
කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස්ස සහගත චිත්තුප්පාදායතන චත්තාරෝ හතරයි. අපි බලමු මොනවද මේ හතර කියලා. කාට හරි කියන්න පුළුවන්ද මොනවද මේ හතර කියලා? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික, සෝමනස්ස සහගත ඥාන යුක්ත අසංකාරික. හරි. කාමාවචර මහා කුසල් සිත් 8 පළවෙනි හතර සෝමනස්ස සහගතයි. එහෙමනම් එතනදි තමයි කිව්වේ චත්තාරෝ කියලා ඒ හතර ඉදිරිපත් කළා. එහෙමනම් ඒක හරි. කාමාවචර කුසල් වලින් හතරක් සෝමනස්ස සහගත වේදනාව තියෙනවා. ඊළඟට අකුසලතෝ චත්තාරෝ. මම දැන් ඕගොල්ලන්ගෙන් අහන්නේ මොකද ඕගොල්ලෝ hina වෙයි මට ඕඩිය පන්ති ප්‍රශ්න අහනවා කියලා. අකුසලතෝ චත්තාරෝ. ලෝභ මූල සිත් 8 තුල පළවෙනි සිත් 4 සෝමනස්ස සහගතයි. එහෙමනම් ඒ හතර එතනදී සැලකුවා. හරිද? ඉතුරු හතර උපේක්ඛා සහගතයි. එහෙමනම් පළවෙනි හතර සෝමනස්ස සහගතයි කියන්නේ අර විදිහට අපිට අරගන්න පුළුවන් සුඛාය වේදනාය තියෙනවා කියලා. කාමාවචර කුසලස්ස විපාකතෝ ච හයයි මොනවද? කාමාවචර කුසල විපාකයේ අපිට සහේතුක විපාක තියෙන්න පුළුවන්, අහේතුක විපාක තියෙන්න පුළුවන්. සහේතුක විපාක වල පළවෙනි හතර සෝමනස්ස සහගතයි. අහේතුක විපාක වලින් මේක ක්‍රියාසිත මට ආවේ. කාමාවචර කුසලස්ස විපාකතෝ ච කිරියතෝ පංච. හරි විපාකතෝ. එතකොට මහා විපාක වලින් හතරයි, අහේතුක විපාක වලින් සුඛ සහගත කාය විඥානයයි සෝමනස්ස සහගත සාන්තිර්ණ සිතයි. හරියටම හරි. එහෙමනම් එතන 4යි 5යි 6යි. ඒ 6 අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඊළඟට මොකක්ද දෙන්න ඕනේ? කිරියතෝච පංච. මේ තියෙන්නේ මහා ක්‍රියාසිත අපිට 11 කාමාවචර ක්‍රියාසිත 11ක් තියෙනවා. ඒ ක්‍රියාසිත 11න් මහා ක්‍රියාසිත 8 තුල අපිට සෝමනස්ස සිත් 4ක් හම්බ වෙනවා. අහේතුක ක්‍රියා 3 තුලදී හසෙතුප්පාද සිත හම්බ වෙනවා. එහෙනම් 4යි 1යි 5යි. ඊළඟට රූපාවචර තික චතුක්කඥාන කුසලතෝච විපාකතෝච කිරියතෝච එතන 12ක් තියෙන්න ඕනේ. අල්ලගත්ත හැද 12? රූපාවචර තික චතුක්කඥාන. තික ඥානා කිව්වේ මේ තික කියලා කිව්වේ අපි දන්නවා රූපාවචර සිත් බෙදද්දී චතුක්ක ණය ක්‍රමයෙන් යන්න පුළුවන්, පංචක ණය ක්‍රමයෙන් යන්න පුළුවන්. චතුක්ක ණය ක්‍රමයෙන් ගියොත් ධාන 4යි අපිට හම්බ වෙන්නේ. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග වල විතක්ක ਵਿਚාර ප්‍රීති තියෙන්නේ හැම වෙලාවකම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ කියන්නේ හැම වෙලාවෙම ওই සුඛ සහගත වේදනාවනේ. එහෙමනම් චතුක්ක ණය ක්‍රමයේ යටතේ සුඛය අපිට පෙන්눔 කරනවා 3 වෙනි ධානයේ දක්වා. එහෙමනම් චතුක්ක ණය ක්‍රමයේ හැටියට ගන්නවා නම් මේ නිල් පාටින් සඳහන් කරලා තියෙන සිත් ටික තුල අපිට සුඛ වේදනාව තියෙනවා. පංචක ණය ක්‍රමය අරගත්තාම මේ විදිහට අපිට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ කියන අපිට 4 වෙනි ධානයේ එනකම්ම ගන්න පුළුවන්. එහෙමනම් වැඩි කොටස අපි අරගන්නවා මෙතන. එතකොට තියෙනවා සිත් කුසල විපාක ක්‍රියා හැටියට 3 ආකාරයේ ධාන 4ක්. 4 වඩා 3 12යි. එහෙමනම් ඒ විදිහට එතනදී සිත් 12ක යෙදෙන සුඛාය වේදනාය අපිට අඳුර ගන්න පුළුවන්. ලෝකෝත්තර තික චතුක්කඥාන කුසලතෝච අන්න ලෝකෝත්තර වල 32ක් අපිට අරගන්න පුළුවන්ලු. මොනවද මේ 32? අපි දන්නවා ලෝකෝත්තර මාර්ගසිත තියෙනවා, ඵලසිත තියෙනවා. එතකොට එතනදී ධාන ભેදයෙන් මේක බෙදපුවාම මේ රූපේ දැක්වෙන ආකාරයට අපිට අරගන්න පුළුවන් පඨම ධාන මාර්ග 4යි ඵල 4යි. ඒ ආදී වශයෙන් 1 2 3 4 ධාන ක්‍රමයෙන් 4 ආකාරයට එක ධානයට සිත් 8 බැගින් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛය ධාන 4ක විස්තර වෙන නිසා 8 වරක් 4 32යි කියලා අපිට 32ක් අරගන්නට පුළුවන්. මේ විදිහට අරගත්තාම සුඛ සහගත සිත් 63ක් එනවා. ඒ විතරකින් නවතින්නට බෑ. අපිට තවත් එන්න ඕනේ ඒ සිත් 63ට අදාළව තත්සම්පයුක්ත චෛතසික 46ක්. එයි 46ක් විතරක් ආවේ. අපි කතා කරන්නේ සුඛාය වේදනාය සම්පයුක්තා. එහෙමනම් එතනදී ද්වේෂසිත
වල ද්වේෂ සහගත චෛතසික තියෙන්න බෑ. දෝෂ, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්ච තියෙන්න බෑ. විචිකිච්ඡාව තියෙන්න බෑ. ඊට අමතරව අපි සුඛ සහගතේ කතා කරන නිසා වේදනාව අයින් කරලා අපි කතා කරන්නේ. එහෙමනම් මේ කියන චෛතසික 6 හැර ඉතුරු චෛතසික 46 අපිට සුඛාය වේදනාය සංපයුක්තා කියලා ඉදිරිපත් කරන්නට වෙනවා. මේ විදිහට තමයි වේදනාත්‍රිකයේ පළමු පදය අපි අරගන්නේ නික්කේප කාණ්ඩයේ සාහට කතා කාණ්ඩයේ ඇසුරෙන්. දැන් ඔයගොල්ලෝ තේරුම් අරගන්න ඕනේ නික්කේප කාණ්ඩයේදී ඒක විස්තර වෙලා තියෙන්නේ කොහොමද? අට කතා කාණ්ඩයේදී ඒක කොහොමද අර්ථ උදුරන්නේ? ඒ අර්ථ නිවැරදිව උදුරා ගන්න ආකාරය ගැන තේරුම් යන්නට ඕනේ. ඒ පිළිබඳව ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. සාකච්ඡා කරමු. ඉතාලම පැහැදිලි බොහොම පිං. මෙතන ඔයගොල්ලෝ වරද්දාගත්තොත් අර රූපාවචර තික චතුක්කඥානා කියන ඒ වාක්‍යයෙන් තමයි වරද්දාගන්නේ. එතන තික චතුක්කඥාන මතක තියාගන්න ඕනේ චතුක්ක ණය ක්‍රමයයි පංචක ණය ක්‍රමයයි දෙකක් තියෙනවා. ඒ දෙකම අඩංගු කළා. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනේ හාත්පස ආවරණය වෙන පරිදි සිදු කරන දෙයක් නේ කොහොමවත් ආයෙ ඉතුරු කරන්නට බෑ. ඒ නිසායි මේ විදිහට වචන ගලපලා ඉදිරිපත් කරලා තියෙන්නේ. හැම විටකම මතක තියාගන්න බුදුදහම ස්වාක්කාතයි. හරි. ඊට පස්සේ අපි අරගත්තොත් මේක දෙවෙනි පදය. දුක්ඛාය වේදනාය සංපයුක්තා ධම්මා. නික්කේප කාණ්ඩය තුලදී ඒක විස්තර වෙනවා. කතමේ ධම්මා දුක්ඛාය වේදනාය සංපයුක්තා. දුක්ඛ භූමිය. කාමාවචරේ දුක්ඛං වේදනං තපෙත්වා සංපයුක්තෝ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ මේ ධම්මා දුක්ඛාය වේදනාය සංපයුක්තා. මා හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊළඟට අට කතා කාණ්ඩය ආරම්භ බලපුවාම ඡේද 1387 කතමේ ධම්මා දුක්ඛාය වේදනාය සංපයුක්තා. ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. දුක්ඛ සහගතං කාය විඥානං. එත්තුප්පන්නං දුක්ඛං වේදනං තපෙත්වා. මේ ධම්මා දුක්ඛාය වේදනාය සංපයුක්තා. අපි දන්නවා දුක්ඛ වේදනාව තියෙන්නේ පටිඝ සම්පයුක්ත සිත් දෙකේ. ඒක තමයි කිව්වේ ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. හරිද? ඊට අමතරව දුක්ඛ සහගත කාය විඥානය. හේතුක ගොඩේ තියෙනවා දුක් සහගත කාය විඥානයක්. එහි යෙදෙන වේදනාවත් දුක්ඛ සහගතයි. එහෙමනම් අන්න ඒ සිත් තුනේ යෙදෙන වේදනාව හැර ඉතුරු සියලුම ධර්ම ටික දුක සමග සංපයුක්ත වූ ධර්ම. දුක්ඛ වේදනාව සමග සංපයුක්ත වූ ධර්ම. එහෙමනම් ඒ විදිහට ඒක ගලපන්නට පුළුවන්. එතකොට එතනදී අපිට ගන්න ද්වේමනස්ස සහගත චිත්තුප්පාදා කිව්වහම දෝමනස්ස සහගත සිත් දෙකයි දුක් සහගත කාය විඥානය කිව්වනම් එකයි. ඊළඟට එහි යෙදෙන චෛතසික ටික අරගන්නකොට අපිට එන්නේ එතකොට මුළු සිත් ගාන 3යි. එහි යෙදෙන තත් සංපයුක්ත චෛතසික 21යි. ඇයි චෛතසික 21ක් විතරක් ගත්තේ? ඉස්සරළම දැන් මේක වේදනාව සමග සංපයුක්තනේ. එහෙනම් වේදනාව අයින් කරලා අරගන්න. හරිද? ඔයත් එක්ක වන්දනාව යන්නේ කී දෙනාද කියලා අහුවොත් ඔයා හැර ඉතුරු ගානනේ ඔයගොල්ලෝ ගණන් හදන්නේ. ඒ වගේ. එතකොට එහෙමනම් දුක්ඛ නිසාවෙන් ප්‍රීතිය තියෙන්න බෑ. හරිද? ඊළඟට ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා සහ හේතුක දුක්ඛ එහෙමනම් එතන ලෝභ ත්‍රිකය තියෙන්න බෑ. විචිකිච්ඡාසිත තියෙන්න බෑ. එහෙමනම් ඒ කියන චෛතසික ටික අයින් වුණාම ඉතුරු වෙන්නේ චෛතසික 21යි. එහෙමනම් ඒ චෛතසික 21ත් සිත් හැටියට තුනකුත් තමයි දෙවෙනි පදයේ අභිධේයාර්ථ හැටියට ඉදිරිපත් වෙන්නේ. හරිනේ. දැන් ඉතින් ඔවා මතක නැත්නම් එහෙම අහේතුක ගොඩේ කොහෙද දුක්ඛ විපාකයේ තියෙන්නේ ආදී වශයෙන් මතක් කරගන්න. හරි. ඊට පස්සේ තුන්වෙනි පදේ ආරම්භ බැලුවොත් අදුක්ඛම සුඛාය වේදනාය සංපයුක්තා. නික්කේප කාණ්ඩයකට ඉදිරිපත් කරනවා අදුක්ඛම සුඛ භූමියං. කාමාවචරේ රූපාවචරේ අරූපාවචරේ අපරියාපන්නේ. අදුක්ඛම සුඛං වේදනං තපෙත්වා සංපයුක්තෝ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ඉමේ ධම්මා දුක්ඛම සුඛාය වේදනා. අන්න ඒ විදිහට නික්කේප කාණ්ඩය විස්තර කරනවා. එතකොට අදුක්ඛම සුඛය පවතින තැන එතකොට ඒක පවතින්නේ කාමාවචරේ රූපාවචරේ අරූපාවචරේ අපරියාපන්නේ. උපේක්ෂා සහගත ස්වභාවය චතුභූමිකයි. හරිද? එහෙමනම් ඒ තැන්වලදී අදුක්ඛම වේදනං අදුක්ඛම සුඛං වේදනං තපෙත්වා උපේක්ඛා වේදනාව හැර ඒ ඇසුරෙන් ඇති වෙන නාමස්කන්ධ ටික මේ පාදයට අයිති වෙනවා. අට කතා කාණ්ඩය ආරම්භ බලපුවාම
කතමේ ධම්මා දුක්ඛම සුඛාය වේදනා. ඔන්න දැන් පදෙන් පදේ විස්තර කරලා අරගන්න ඕනේ. කාමාවචර කුසලතෝ චත්තාරෝ උපේක්ඛා සහගත චිත්තුප්පාදා. මම මේක අනිකත් එක්කම අරගන්නම්කෝ. කාමාවචර කුසලතෝ චත්තාරෝ. ඒ කියන්නේ කාමාවචර කුසල හතරක් තියෙනවලු උපේක්ඛා සහගත. හරිද? අකුසලතෝ ච අකුසල වලින් හයක් තියෙනවලු. දැන් ඉස්සෙල්ලා බලමු කාමාවචර හතර හොයාගන්න පුළුවන්ද අපිට? උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. ඔව් මම ඒක හරියට දාලා නැහැ මට පේන්නේ. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. හරි ඒකේ ඒ විදිහට මම ඒකේ හරියටම ලින්ක් එක දීලා නැති නිසා මට හොයාගන්න මම හිතනවා මම මේක ලින්ක් එක දුන්නේ නැහැ මොකද දැන් එකක දුන්නාම හොයාගන්න ලේසිනේ අපිට අනිත් ඒවා කාමාවචර කුසලතෝ චත්තාරෝ උපේක්ඛා සහගත චිත්තුප්පාදා කිව්වම මෙතන හතරයි අකුසලතෝ ච එතකොට උපේක්ඛා සහගත අකුසල හයක් තියෙන්න ඕනේ ඒයි ලෝභ මූල සිත් 8න් හතරයි අන්තිමට තියෙන සිත් හතරයි එතන ඒක උපේක්ඛා සහගතයි ඊට පස්සේ මෝහ මූල සිත් දෙක උපේක්ඛා සහගතයි කියනනම් අකුසලතෝ ච 6යි කාමාවචර කුසලස්ස විපාකතෝ දස දක්ෂ කෙනෙක් අන්න ඒක කියලා දෙන්නකෝ බලන්න මොකද්ද කාමාවචරස්ස විපාකතෝ දස කාමාවචර විපාකයන්ගෙන් උපේක්ඛා සහගත 10ක් තියෙනවලු කාමාවචර සහේතුක විපාක සිත් 4යි හරි අහේතුක උපේක්ඛා සහගත සිත් තියෙනවා අහේතුක කුසල විපාකවල 5යි උපේක්ඛා සහගත එනම් කියන්න ඕනද සර් හරි ඔයාලට හොයාගත්ත හැකිනම් මට ප්‍රශ්නයක් නැහැ නම විභාගෙට ලිව්වහම ඇති මට කියන්න එපා අහේතුක කුසල විපාකවල 5යි Your phone's mobile data is turned off, so I can't help you with that at the moment. උපේක්ඛා සහගත චක්කු විඥානේ ඒ 4යි උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත එතන 5යි ඊළඟට අකුසල විපාකවල අකුසල විපාක කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ දස sorry මේ කුසල විපාකවල 5යි ඊළඟට ක්‍රියා සිත්වල අහේතුකද අහේතුකද සහේතුක sorry අහේතුක කුසල විපාක සිත් 5යි සහේතුක කුසල විපාක 4යි ඊළඟට අහේතුක ක්‍රියාසිතල 2යි උපේක්ඛා සහගත පංචද්වාර වජ්ජනය උපේක්ඛා සහගත මනෝද්වාර වජ්ජනය මෙතන ඇහුවේ නම් විපාකතෝ දස කියලා කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ දස 5යි 4යි 9යි සමායින්ද අහේතුක කුසල විපාක වල තියෙනවා මේ 6ක් උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතයි අර 4යි 6 4යි 10යි ඊළඟට අකුසලස් ඔන්න දැන් බලන්න විභාගයට ගිහිල්ලා පටලා ගන්න එපා ප්‍රශ්නේ හරියට කියවන්න ඉවසීමෙන් පිළිතුර ලියන්න හරිද හොඳයි ඊට පස්සේ අකුසලස්ස විපාකතෝච්ච ඒ දැන් මේ විදිහට ඔයගොල්ලන්ට මේක ගලප ගන්න පුළුවන් වෙන්න ඕනේ හරිද එහෙම ගලපපුවාම මේ මෙතන අයිති වෙනවා උපේක්ඛා සහගත සිත් 55ක් ඔබට එකතු කරගන්නට පුළුවන් වෙයි ඒ 55 තුල යෙදෙන චෛතසික 46ක් අරගන්නට පුළුවන් වෙයි. ඇයි 46 උනේ වේදනාව අයින් කරන්න, උපේක්ඛාව නිසා ප්‍රීතිය අයින් කරන්න, උපේක්ඛාව නිසා දෝෂ 4 අයින් කරන්න. එතකොට 4යි 1යි 5යි 1යි 6යි 52කින් 6ක් ගියාම 46යි. ඒ විදිහට චෛතසික ගාන ගලපලා අරගන්න. එහෙමනම් අභිධේයාර්ථ හැටියට එන්නේ සිත් 55යි චෛතසික 46යි. මේ ආදි වශයෙන් ඒක ගලපලා අරගන්න. වෙනත් ගැටලු නැතුව ඇති මම හිතන්නේ දැන් වෙලාව 7:00ක් වෙච්ච නිසා අපි අදට පාඩම නවත්තමු. සහභාගී වෙච්ච ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සහභාගී වෙච්ච හැම දෙනාටම තෙරුවන් සරණයි. ලබන සතියේ මේක තවදුරටත් කරන්න අවශ්‍යද මේ ණය ක්‍රමයේ යටතේ ඉස්සරහට යන්න පුළුවන්ද? කරමු සර් තව. කරන එක තමයි සර් කරනවා නම් හොඳයි ඒක දැනුමට. සමාවෙන්න සර් නික්කේප කාණ්ඩේ අට කතා කාණ්ඩේ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනොත් හොඳයි සර් ලබන සතියේ. හරි බලමු. ඔය අනුසාරයෙන් හරි බලමු. තව හොඳයි පාඩමක් කරමු. ලබන සතියේත් අපි හම්බ වෙමුකෝ එහෙනම්. ප්‍රශ්න පත්‍රයකට හරි එහෙම නැත්නම් මේකම යන්න. දැන් මේකේ යන ණය ක්‍රමයේ ඉතින් ඕකම තමයි. ඒ නිසාවෙන් අලුතෙන් කියලා දෙයක් නෙමෙයි.
ඒ දැන් ඔයගොල්ලෝ ත්‍රික ඔක්කොම කරලා තියෙනවානේ. ඒ නිසාවෙන් ඒ ත්‍රික වලට මේ අට කතා කාණ්ඩය සහ නික්කේප කාණ්ඩය උපයෝගී කරගන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී බැලෙන්නේ. විභාගය සඳහා යනකොට මේන් අඩු ගානේ ප්‍රධාන ත්‍රික දුක කිහිපයකට අට කතා කාණ්ඩයේ සහ නික්කේප කාණ්ඩයේ යෙදීම කොහොමද කියලා පොඩ්ඩක් කටපාඩමේ තිබුණට කමක් නැහැ. මොකද විභාගයකට ඇහුවොත් උදාහරණයක් සහිතව තියාගන්න පුළුවන්. මහා ගැඹුරු ප්‍රශ්න අහන එකක් නැහැ. මේ මුළු පිටකේම කටපාඩමේ අහන එකක් නැහැ. ඒ නිසාවෙන් අර මුලට යෙදෙන කිහිපයක් මතක තියාගෙන කටපාඩම් කරන් ගියා නම් ඒක වැදගත් වෙයි. එහෙමනම් අද දවසේ පැය 2කට වැඩි කාලයක් අපි අභිධර්ම සාකච්ඡාවක යෙදিলা ඒ ඇති කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන්ට මෙතෙක් අපිට මේ ධර්මයේ ඉගෙන ගන්නට මෙතෙක් කල් රැකලා දීපු මහා සංඝ රත්නයටත් මෙවැනි දහම් පන්ති පවත්වා ගැනීමට අපිට උපකාර කරන ප ဋ ාණ ධම්ම සභාවේ සියලුම ස්වාමින් වහන්සේලාට ඔබ අප හැම වෙනුවෙන් මිය ගිය සියලුම ඥාතීන්ටත් අපව ඇති මහත් කරලා අපි මේ තත්වයට ගොඩනගාගත්තු ගුරුවර දෙමාපියන්ට මේ තාක්ෂණ සහාය අපිට ලබා දීලා මේ විදිහට මේ පාඩම් කරගෙන යන්නට අපිට උපකාර සැලසපු කරුණාවන්ත පින්වත් මහත්මී හැම දෙනාටම සියලු සත්‍යයන්ටත් ඔබ අප හැම දෙනාටම අමා මහ නිවන් සුව පිණිසම මේ කුසලයේ උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු. ගොඩක් පිං සර්. තෙරුවන් තෙරුවන් සරණයි. දේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිර්වාණ සරණයි. තෙරුවන් සරණයි සර්.